right අපිට ඉස්සෙල්ලම දැන් පරිගණක ජාලයක් නිර්මාණය වෙන්න නම් දැන් උදාහරණයක් අපිට ඉන්ටර්නෙට් යන්න නම් අපි ගෙදර දැන් හැමෝම මේ වෙලාවේදී ජංගම දුරකථනය අරනහම කම්පියුටර් එකකින් නම් යන්නේ අනිවාර්යයෙන්ම පාවිච්චි කරන උපකරණයක් තියෙනවා. මොකක්ද ඒ උපකරණය? chat එකේ මට type කරලා එවන්න. දැන් මේ වෙලාවේ අපි ෆෝන් එක නම් පාවිච්චි කරන්නේ අපිට ෆෝන් එකේ SIM කාඩ් එක තියෙන හින්දා මේ උපකරණය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ෆෝන් එකට ඉන්ටර්නෙට් යන්න නම් අපිට මේ උපකරණය ගොඩක් දුරට භාවිත කරන්න වෙනවා. හොඳට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න. ඒ අරනවා පරිගණක ජාලයේ අනිවාර්යයෙන්ම තියෙන ඕන උපකරණයක් තමයි මම මේ කියන්නේ. ටයිප් කරලා එවන්න බලන්න නම chat එකේ ඔයගොල්ලෝගේ අපිට පරිගණක ජාලයක් හදන්න ජාලයෙන් එළියට යන්න අනිවාර්යයෙන්ම මේ උපකරණය තියෙන්නම ඕන. right පරිගණක ජාලයක් හදන්න තියෙන උපකරණ ටික මම ඔයගොල්ලන්ට එක එක පැහැදිලි කරනවා. මුලින්ම පරිගණක ජාලයක් ගොඩනගා ගන්න අපිට තියෙන්න ඕනේ එතන පරිගණක ජාලයක් වෙන්න නම් අපිට තියෙන්න ඕනේ උපකරණ කීපයක් තියෙනවා. right ඉතින්ලම පරිගණක ජාලයක්. ඇයි අපි පරිගණක ජාලයක් හදාගන්නේ? මොකටද අපිට පරිගණක ජාලයක් අවශ්‍ය වෙන්නේ? උදාහරණයක් පරිගණක ජාලයක් අපිට අවශ්‍ය වෙනවා අපි කාර්යාලයක් ගමු. කාර්යාලයක් ගත්තොත් ඉතින් ඒ කාර්යාලය තුල තියෙනවා පරිගණක කිහිපයක්. right අපි කාර්යාලයක් ගත්තොත් ඉතින් ඒ කාර්යාලය තුල තියෙනවා මේ විදිහට වැඩ කරන පරිගණක කිහිපයක්. හරිද? සාමාන්‍යයෙන් තනි පරිගණකයක් එහෙම නැත්නම් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන ඕනම ඩිවයිස් එකක් තනියම තියෙනකොට එයාට බෑ අනිත් පැත්තට එක්ක දත්ත පුවමාරු කරගන්න. අන්න ඒ අවශ්‍යතාවය නිසා තමයි අපි පරිගණක ජාලයක් ගොඩනගන්නේ. දත්ත විතරක් නෙවෙයි මේකෙදි පුවමාරු කරගන්න වෙනවා. උදාහරණයක් අපි හිතමු කාර්යාලයක් තියෙනවා. ඒ කාර්යාලය තුල පරිගණක එක ස්ථානයක තියෙනවා පරිගණක 4ක්. මේ පරිගණක 4න් එක්කෙකුට විතරයි printer එකක් තියෙන්නේ. right මම මෙයා com1 com2 com3 com4 කියලා කම්පියුටර් 4 නිකන් නම් කරා දැනගන්න පුළුවන් වෙන අපිට බලා ගන්න පහසු වෙන්න. ඊළඟට දැන් මේ කම්පියුටර්ස් 4 කියන දත්ත එකිනෙක මෙයාගෙන් මෙයාට ෂෙයා කරගන්න නම් ඉස්සර නෙට්වර්ක් නැති කාලේ තිබුණ එකම ක්‍රමය තමයි අපි පෙන් ඩ්‍රයිව් එකක් මේක කම්පියුටර් එකට සම්බන්ධ කරලා ඒකෙන් පෙන් ඩ්‍රයිව් එකට කොපි කරගෙන තව පරිගණකයකට අරගෙන ගිහිල්ලා ඒ හරහා තමයි අපිට ඩේටා එකක් ෂෙයා කරගන්න නෙට්වර්ක් ඉන්න කලින් පරිගණක ආවා. ඒ කාලේදී අපිට කරගන්න උනේ. හැබැයි පරිගණක ජාලකරණය ආවට පස්සේ පරිගණක ජාලකරණය සොයාගත්තට පස්සේ මේ වැඩේ පහසු වුණා. පරිගණක ජාලකරණය ආවට පස්සේ නෙට්වර්ක් එකක් අපිට පුළුවනි එක ආයතනයක් තුළ තෝරගත්තු පරිගණක ටිකක් අතරේ පරිගණක ජාලයක් ගොඩනගන්න. ඒ ඇසුරෙන් මෙහෙම පරිගණක ජාලයක් නිර්මාණය කරාට පස්සේ පුළුවන් වුණා උදාහරණයක් මේ පළවෙනි පරිගණකයේ විතරක් නම් printer එකක් තියෙන්නේ. මෙයාට විතරයි නම් printer එක තියෙන්නේ. මෙයාට සම්බන්ධ කරපු printer එක හරහා මේ හැමෝටම පුළුවන් වුණා print outs ගන්න. මේ හැමෝටම පුළුවන් වුණා print out ගන්න. අන්න එතකොට ඒක ජාලකරණයක් නිර්මාණය කරන එකේ තියෙන ලොකු වැදගත්කම. resources share කරගන්න එක. අපි ළඟ තියෙන සම්පත් අපිට පුළුවනි පරිගණක ජාලයක නම් අපි පරිගණක ටික පාවිච්චි කරන්නේ අපි ළඟ තියෙන සම්පත් අපිට පුළුවන් ඒ ජාලයේ ඉන්න අනිත්‍යයත් එක්ක බෙදා හදා ගන්න, ෂෙයා කරගන්න. සාමාන්‍යයෙන් දැනට ලංකාවේ තියෙන ගොඩක් ආයතනවල පරිගණක විශාල ප්‍රමාණයක් භාවිත කරන ආයතනවල ඒගොල්ලෝ හැම පරිගණකයක්ම නෙට්වර්ක් එකට එකතු කරගෙන තියෙනවා. පරිගණක ජාලයට එකතු කරගෙන තියෙනවා. පරිගණක ජාලයට එකතු කරගෙන තියෙන නිසා යන පිරිවැය අඩු. උදාහරණයක් අපි හිතමු print out ගන්න මොන හරි අපි ගිහිල්ලා print out ගන්න යන තැන. එතන computers 10ක් පාවිච්චි කරනවා. customers ලාවම ඉක්මනට print out ගන්න අරගෙන දෙන්න computers 10ක් පාවිච්චි කරනවා යාලා type setting කරන්න. ඒ වගේ වැඩවලට.
හැබැයි එතන තියලා තියෙන්නේ එක්ක printer එක එක්ක printer දෙකයි. හේතුව තමයි ඒ පරිගණක 10 අතර network එකක් හදලා අර printer දෙක ඒ network එක තුල share කරාට පස්සේ පරිගණක 10ටම පුළුවන් ඒ printer එක හරහා print out අරගන්න. ඒ වගේ සාමාන්‍යයෙන් පරිගණකයේ ආශ්‍රිතව තියෙන හැම output device එකක්ම බොහෝ දුරට input device එකක්ම වගේ පරිගණක ජාලයක් හදලා නම් තියෙන්නේ පරිගණක ජාලය තුල share කරලා තියන්න පුළුවන් බොහොම පහසුයි. එතකොට ඒකේ තියෙන වැදගත්කම තමයි එක resource එකක් අපි ගාව තියෙන මොන හරි එක පරිගණකයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් උපකරණයක් වෙන්න පුළුවන් ඒක ඒ පරිශීලකයන් අතර share කරන්න අපිට පුළුවන් computer network එකක් හදන්න. හරිද? computer network එකක් හදද්දී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට මේ වැඩේ කරන්න පුළුවන්. එකක් තමයි රැහන් සහිත ක්‍රමය. අනිත් එක තමයි රැහන් රහිත ක්‍රමය. ඒ කියන්නේ කේබල් පාවිච්චි කරලා අපිට network එක හදන්නත් පුළුවන්. කේබල් නැතුව අපිට network එක හදන්නත් පුළුවන්. right? උදාහරණයක් කේබල් පාවිච්චි කරලා network එකක් හදනකොට අපිට device ටිකක් වැඩිපුර පාවිච්චි කරන්න වෙනවා. හැබැයි computers දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ computers අතර network එක හදන්න වෙනවා නම් මේ වැඩේ කරන්න වෙනවා. පොඩ්ඩක් වියදම් සහිත වැඩක් තමයි මේකෙදි කරන්න වෙන්නේ. ඊළඟට අපි හිතමු උදාහරණයක් ගෙදර තියෙනවා රවුටර් එකක්. ඔයගොල්ලෝගේ ගෙදර දැන් මේ දවස්වල රවුටර් පාවිච්චි කරනවා ළමයි. ගෙදර තියෙනවා රවුටර් එකක්. පාවිච්චි කරන ලැප්ටොප් එක. පාවිච්චි කරන ඔයා පාවිච්චි කරනවා ලැප්ටොප් එක. ගෙදර ඉන්න තව කෙනෙක් පාවිච්චි කරනවා ජංගම දුරකථන දෙකක් විතර ගෙදර පාවිච්චි කරනවා. එතකොට මේ හැමෝටම අර රවුටර් එක හරහා රවුටර් එකට කනෙක්ට් වෙන්න පුළුවන් වයර් පාවිච්චි නොකර. ඔයගොල්ලෝ දන්නවද? වයර් පාවිච්චි නොකර ගෙදර තියෙන එකම රවුටර් එකට ගෙදර 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනාටම එක වෙලාවෙදී අන්තර්ජාලය පාවිච්චි කරන්න රවුටර් එකට ලොග් වෙන්න පුළුවන්. එතකොට මේ 10 දෙනා අතර ඒ වෙලාවේ network එකක් හැදෙනවා. ඔයගොල්ලෝ දන්න කෙනාට මේ 10 දෙනා අතර resources share කරගෙන තියෙන්නේ. ඒගොල්ලෝ share කරගත්තු resources එක තමයි අර ගෙදර තියෙන router එක. ගෙදර තියෙන router එකේ උදාහරණයක් අපි ගමු. router එක dongle එක ගත්තොත් ඒක එක්කෙනෙකුට ඇන්නේ පාවිච්චි කරන්න පුළුවන්. computer එකට high කරවොත් dongle එක එයාට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි router එකක් ගෙනාවොත් ඒ ජාලයට එකතු වෙන 10 දෙනෙක් ඉන්නවද ඒ 10 දෙනාටම අන්තර්ජාලය පොදුවේ භාවිතා කරන්න පුළුවන්. එතකොට එතන තියෙනවා network එකක්. ගෙනාව එක router එකේ කියන device එක හරහා ඕගොල්ලෝ network එකක් ගොඩනගා ගත්තා. එතකොට එතෙන්දී ජංගම දුරකථන පාවිච්චි කරන්නේ. laptop එක නම් පාවිච්චි කරන්නේ. එතකොට wire අරගෙන ගිහිල්ලා router එකට high කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවනි දැන් මේක මම මේ ඔයගොල්ලෝට diagram එකේ පෙන්නුවේ wire මාධ්‍ය පාවිච්චි කරන network එක. අපි හිතමු wireless මාධ්‍ය නම් ඔයා පාවිච්චි කරන්නේ. wireless මාධ්‍ය නම් ඔයා පාවිච්චි කරන්නේ. ගෙදරට ගේනවා එකම router එක. router එක ගෙනාවට පස්සේ ඔයාගේ පරිගණකය තියෙනවා. ඔයාගේ laptop එක තියෙනවා මෙතන. ඊළඟට තාත්තා හරි අම්මා හරි පාවිච්චි කරන ජංගම දුරකථනය තියෙනවා. ඔයාගේ අයියා පාවිච්චි කරන ජංගම දුරකථනය තියෙනවා. තාමනාරි ටැබ්ලට් එකක් වගේ මොනවා වෙන ඩිවයිස් එකක් තියෙනවා නම් ඒක තියෙනවා. ඊළඟට මේ කම්පියුටර් එකට printer එකක් දැන් මේ දවස්වල print out ගන්න ඕනේ ඉඳලා හයි කරලා තියෙනවා. මෙයා විතරක් මේක desktop computer එකක් කියලා අපි හිතමු. මෙයා විතරක් මේ router එකට cable එකකින් connect කරලා තියෙනවා. router එකට cable එකකින් connect කරලා තියෙනවා. මේ පරිගණකයේ විතරක්. ගෙදර ඉන්න අනිත් අය මේ ජංගම දුරකථනය පාවිච්චි කරනවා දෙන්නේ ඊළඟට තව හරි ටැබ් එකක් පාවිච්චි කරනවා ඊළඟට තව ගෙදර ඉන්න කෙනෙක් අවශ්‍ය වුණොත් එයාගේ ලැප්ටොප් එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන් මෙයාලට මේ රවුටර් එකම තමයි අන්තර්ජාල සේවාව ලබා දෙන්නේ හැබැයි වයර් අවශ්‍ය වෙන්නේ නැහැ මෙයා කනෙක්ට් උනේ රැහන් සහිත මාධ්‍යයක් භාවිතා කරලා මේ කට්ටියට පුළුවන් රැහන් රහිත මාධ්‍යයක් පාවිච්චි කරලා කියන්නේ එක්ක Wi-Fi එහෙම නැත්නම් hotspot ඔය වගේ ටෙක්නොලොජි එකක් භාවිතා කරලා මේ වගේ සර්විස් එකක් පාවිච්චි කරලා මේ රවුටර් එකටම කනෙක්ට් වෙන්න පුළුවන්. කනෙක්ට් වුණාට පස්සේ මේ පරිගණකයයි මේ ඩිවයිස් දෙකයි අතර එකම වෙලාවකදී කනෙක්ට් වෙලා ඉදියොත් නෙට්වර්ක් එකක් ගොඩනැගෙනවා. මේ ඩිවයිසස් පහ අතර පරිගණක ජාලයක් ගොඩනැගෙනවා. හරිද? පරිගණක තියෙන්නේ දෙකයිනේ. එතකොට මේ ඩිවයිස් ඔක්කොම එක ජාලයකට ඇතුළත් වෙනවා.
හරිද? ඊට පස්සේ දැන් මේකේ තියෙන වැදගත්කම තමයි අපි හිතමු ඔයා පාවිච්චි කරන ලැප්ටොප් එක අම්මා තාත්තා පාවිච්චි කරන්නේ ෆෝන් එක මේ හැමෝටම ගෙදර එක ප්‍රින්ටරයක් හයි කරලා තියෙනවානේ රයිට් රවුටරේ හරහා අපිට පුළුවනි මේ ප්‍රින්ටර් එක මේ හැමෝටම පොදුවේ පාවිච්චි කරන්න ෂෙයා කරන්න कंट्रोल पैनल එකට ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණකයේ printer එක හයි කරපු තැන පෙන්නනවා. එතෙන්ට ගිහිල්ලා අපිට පුළුවන් මේ ඕනම device එකක් පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන ඕනම device එකක් network එක තුල share කරලා තියන්න. එතකොට මේකේ තියෙන වැදගත්කම තමයි දැන් මේ පරිගණකයේ හැබැයි අනිවාර්යයෙන්ම ඔන්න එකේ තියෙන ඕන print house ගන්න නම් මේ පරිගණකයේ විතරක් තියෙන මේ printer මේ ගෙදර ඉන්න ඕනම කෙනෙකුට ගෙදර ඇතුලේ ඒ කියන්නේ මේ Wi-Fi රේන්ජ් එක ඇතුලේ මේ Wi-Fi සිග්නල් එක අහු වෙන ඕනම දැනගන්න නෑ මෙයාලගේ ෆෝන් එකෙන් මෙයාගේ ලැප්ටොප් එකෙන් මෙයාගේ ටැබ් එකෙන් print out ගන්න පුළුවන් එන්නේ මේ printer එක හරහා. එතකොට මේ වැඩේ වෙන්නේ ටෙක්නොලොජි එක පැත්තෙන් ගත්තොත් පරිගණක ජාලය නිසා. හරිද? එතකොට ඒකට අවශ්‍ය කරන මේ printer එකට අවශ්‍ය කරන drivers ටික දාගෙන share කරලා ඕන print out ගන්න පුළුවන් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක ගොඩක් අය දැන් බහුලව භාවිත කරන දෙයක්. ඔයගොල්ලන්ට ගෙදර printer එක තියෙනවා නම් check කරලා බලන්න පුළුවන් router එකක් නම් පාවිච්චි කරන්නේ. phone එකට app එකක් තියෙනවා දාගන්න ඒ printer එකට අදාළව print share කියලා app එකක් තියෙනවා ඒක දාගෙන printer එක add කරලා print out එකක් දාලා බලන්න. ගොඩක් අය දන්නේ නැහැ phone එකේ තියෙන දැන් උදාහරණයක් දැන් WhatsApp එකෙන් ඔයගොල්ලන්ට මේ දවස්වල online class නිසා ඉස්කෝලෙන් එන වැඩ මොන හරි ඒක practical print out එකක් ගන්න අවශ්‍ය වුණොත් සමහරවිට කරන්න වෙන්නේ කම්පියුටර් එකේ තියෙන එක කේබල් එකක් කම්පියුටර් එකට හයි කරලා ඒක කම්පියුටර් එකට කොපි කරලා ඒකෙන් තමයි print out එක ගන්න. හැබැයි අවශ්‍ය නැහැ. app එක දාගත්තට පස්සේ phone එකට ඔයාලට තියෙන්නේ මේ printer එක share කරලා නම් තියෙන්නේ මේක add කරගෙන මේ ඕන device එකකින් මේකට print out ගන්න පුළුවන්. එතකොට ඒ දේ වෙන්නේ network එකක් මේ පස් දෙනා අතර ගොඩ නැගිච්ච නිසා. right? එතකොට මෙතනදී මේ router එක හරහා තමයි main device එක router එක තමයි මේ network එක හැදුවේ router එක විසින්. එතකොට මෙතන මාධ්‍යයන් දෙකම පාවිච්චි කරලා අපි network එකක් හදන්න තියෙන ප්‍රධාන මාධ්‍යයන් දෙකම මේ වගේ network එකකදී භාවිත වෙනවා. ඒ කියන්නේ මේ පරිගණකය කනෙක්ට් වෙන්නේ මේ පරිගණකය කනෙක්ට් වෙන්නේ රහන් සහිත මාධ්‍යයක් පාවිච්චි කරලා network cable එකක් මාර්ගයේ ඊට පස්සේ අපි පාවිච්චි කරන මේ ජංගම දුරකථන දෙක ලැප් එක ටැබ්ලට් එක මේ router එකට සම්බන්ධ වෙන්නේ Wi-Fi කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා. එතකොට ඔන්න ඕක තමයි සාමාන්‍ය අපි network එකක් කියලා කියන්නේ. එතකොට මේකේ තියෙන වැදගත්ම දේ තමයි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ network එකක් හදුවහම අපිට පුළුවන් මේ resource එක printer එකේ කියන resource එක පොදුවේ භාවිත කරන්න පුළුවන්. printer එකේ තියෙන device එක පොදුවේ භාවිත කරන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයගොල්ලෝ දැන් දන්නවා ඇති දැන් මේ දවස්වල network එකට තව හොඳ උදාහරණයක් තමයි ඒක අන්තර්ජාලය හරහා වුණත් network එකක් නිසා තමයි එහෙම වෙන්නේ WhatsApp. දැන් හැම ෆෝන් එකකම WhatsApp දාලා WhatsApp group හදලා online class වලට ඔයගොල්ලෝ සහභාගී වෙනවනේ. දැන් WhatsApp කම්පියුටර් එකට දැම්මොත් ෆෝන් එකේ WhatsApp නැතුව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ගොඩක් අය දන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් WhatsApp කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරාට පස්සේ අපේ ෆෝන් එකේ data on එකේ තියෙන්නත් ඕන. එහෙම නැත්නම් කම්පියුටර් එකේ තියෙන WhatsApp එක වැඩ කරන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ විදිහට තමයි WhatsApp හදලා තියෙන්නේ. හැබැයි ෆෝන් එකේ data on වෙලා එයා WhatsApp එකට connect වෙච්ච ගමන් කම්පියුටර් එකේ තියෙන WhatsApp එකත් automatically වැඩ කරනවා. එහෙම නැත්නම් එයා වැඩ කරන්නේ offline කම්පියුටර් එකේ ඇතුළටවත් යන්න දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ෆෝන් එකේ WhatsApp එක on වෙන්න ඕන. හරිද? ඒකට වෙන ක්‍රමයක් තියෙනවා ඒක හදාගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ක්‍රමය ඒක. එතකොට එතන බලන්න ෆෝන් එකයි කම්පියුටර් එක අතර network එකක් තමයි ගොඩනගන්නේ. හරිද? එතකොට මේ WhatsApp කියන resource එක යා share කරනවා network එකක් කරා WhatsApp කියන මුදුකාංගය share කරනවා network එකක් කරා ෆෝන් එකටයි කම්පියුටර් එකට. අන්න ඒ එතන තියෙන්නේ පරිගණක ජාලය. හරිද? ඒක අන්තර්ජාලය හරහා වුණාට සාමාන්‍ය අපි ගෙදර පාවිච්චි කරා. එතකොට ගෙදර දින router එක හරහා තමයි ওই වැඩේ වෙන්නේ. එතකොට අන්න ඒක ජාලකරණයේ තවත් හොඳ උදාහරණයක්. ඊට පස්සේ අපි හිතමු දැන් රහන් සහිත පරිගණකයක් නම් අපි හිතමු රහන් වලින් විතරක් වැඩ කරන පරිගණකයක් නම්
රහන් වලින් විතරක් වැඩ කරන පරිගණකයක් නම් උදාහරණයක් හිතන්න ගෙදර රවුටර් එක තියෙනවා ඔයාගේ ගෙදර ගෙනල්ලා රවුටර් එක තියෙනවා අපි නිකන් පොඩි කාර්යාලයක් ගමු ඉස්සෙල්ලා තිබුණේ කම්පියුටර්ස් දෙකයි ආයතන හරිද මුලින් තිබුණේ පළවෙනි කම්පියුටර් එක තියෙනවා මුලින් තිබුණේ කම්පියුටර්ස් දෙකක් කම්පියුටර්ස් දෙකක් විතර මේ ආයතනය තුල තිබුණේ හරිද එතකොට මෙයාලට අපි හිතමු අන්තර්ජාල සේවාව රවුටර් එක හරහා කේබල් එකකින් මෙයාට කේබල් එකකින් මේ දෙන්නගේ නෙට්වර්ක් එක කන්ෆිගර් කරලා ඇතුලෙන් පරිගණක ජාලය නිර්මාණය කරලා IP ඇඩ්‍රස් එහෙම දීලා පරිගණක ජාලය නිර්මාණය කරලා මේ දෙන්න ඔය විදිහට පාවිච්චි කරනවා. හරිද? මෙයාගේ දත්ත මෙයාට ෂෙයා කරන්න පුළුවන්. මෙයාගේ දත්ත මෙයාට ෂෙයා කරන්න පුළුවන්. ඔය විදිහට භාවිතා කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් උදාහරණයක් අපි මෙහෙම හිතමු. රවුටර් එකක් නැහැ, මෙයාලා නෙට්වර්ක් එකක් නැහැ කියලා හිතමු. දැන් ඔන්න නෙට්වර්ක් එකක් නැහැ. හරිද? අපි හිතමු මේක බැංකුවක්. මේක බැංකුවක් නෙවෙයි. අපි නිකන් හිතමු මේ කොහොම ඩයග්‍රෑම් එකට ගන්න එක බැංක් එකක් කියලා. ඉස්සර කරන බැංකුවක්. ඒකේ තිබුණා කම්පියුටර්ස් දෙකක්. හරිද? කම්පියුටර්ස් දෙකක් විතරක් තිබුණා. දැන් කස්ටමර් කෙනෙක් කියනවා මේ බැංක් එකට ඇවිල්ලා එයාට ඕනේ අලුතෙන් account එකක් ඕපන් කරගන්න. බැංක් එකට ගියා එයාගේ විස්තර ටික දුන්නා. මේ පරිගණකයේ ගාවට තමයි එයා ගියේ. මෙතන ඉන්නවා කැෂියර් 1. කැෂියර් ගාවට තමයි එයා ගියේ. මේ කැෂියර් ගාවට ගිහිල්ලා එයා කියනවා මට account එකක් ඕපන් කරන්න. රයිට් කැෂියර් එතකොට විස්තර ටික අහගෙන ඇවිල්ලා විස්තර ටික අහගෙන මේ පරිගණකයෙන් එයාට ගිණුමක් විවෘත කරලා දුන්නා. ගිණුමක් විවෘත කරලා දුන්නා. රයිට් එයා ඊට පස්සේ ඒකට සල්ලි ටික මුත් දාලා එයා ගියා. ඊට පස්සේ තව කස්ටමර් කෙනෙක් එනවා. එයා මේ කැෂියර් බිසි නිසා අනිත් කැෂියර් ගාවට ගිහිල්ලා එයාට account එකක් ඕපන් කරලා ඒකට සල්ලි දාලා එයාට අවශ්‍ය කාරණාව වැඩේ කරගන්න. කරගෙන එයා ගියා. දවස් කිහිපයකට පස්සේ අර කැෂියර් 1 ගාවට ආපු කස්ටමර් නැවත එයා දාපු මුදල් වලින් සුළු ප්‍රමාණයක් එයාට අවශ්‍යතාවයකට සල්ලි ගන්න ආවා. ආවට පස්සේ මේ කැෂියර් ගාවට ගියා. ගියාට පස්සේ දැන් මේ කැෂියර්ගේ පොඩි ප්‍රශ්නයක් වෙලා මේ පරිගණකය වැඩ කරන්නේ නැහැ. කම්පියුටර් එක වැඩ කරන්නේ නැහැ. දැන් මේ කස්ටමර්ගේ විස්තර අනුවල් පොලේක ලියලා තිබුණා නම් එක පොලේ හොයාගෙන තමයි මේක වැඩි කරන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් කම්පියුටර් ආවට පස්සේ මැනුවල් පාවිච්චි කරන්නේ නැහැ නේ අපි. ඊට පස්සේ මේ කම්පියුටර් එක කැඩලානේ දැන් මොකද කරන්නේ මේකේ තමයි මේ කස්ටමර්ගේ විස්තර දෙන්නේ. දැන් මේ එන්නේ කස්ටමර්ද කියලා තහවුරු කරගන්න විදියක් නැහැ. හේතුව තමයි මේ කම්පියුටර් එක කැඩිලා. මේ කම්පියුටර් කැඩිච්ච නිසා මේක ඇතුලේ දත්ත ටික තිබුණේ. දැන් ප්‍රශ්නයක්. මේක ඇතුලේ තිබිච්ච දත්ත වලින් දැන් මේ කස්ටමර්ද කියලාම මේ කට්ටියට හොයාගන්න බෑ, වෙරිෆයි කරගන්න බෑ. ඒක නිසා එක්ක කස්ටමර්ට මෙතෙන්දී රස්ති ආවු වෙන්න වෙනවා. ටිකක් වෙලා යාට ඉන්න වෙනවා. මොනවා හරි ක්‍රමයකින් අයිට මෙයා බැංකුවේ සල්ලි දැම්මද මෙයාගේ account එකේ සල්ලි තියෙනවද කියලා හොයාගෙන එනකන් ඉන්න වෙනවා. හරිද? අන්න ඒ වගේ ප්‍රශ්න අපිට මතුවෙන නිසා අවශ්‍යතාව මතුවෙන නිසා මේ නෙට්වර්ක් කියන කාරණාව මෙතනදී බොහොම වැදගත් වෙනවා. හරිද? එතකොට මේගොල්ලෝ මෙහෙමයි කරේ මේ දෙන්න අතර දැන් උදාහරණයක් මේකට සේව් කරපු අර කස්ටමර්ගේ දත්ත ටික අඩුම ගානේ මේ පරිගණකයේවත් තිබුණා නම් දෙවනි කැෂියර්ගේ පරිගණකයේවත් තිබුණා නම් මේ කස්ටමර්ට රස්තියාද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රයිට් මේ කම්පියුටර් එක කැඩුනා. ඔයා යන්න අනිත් කැෂියර් ගාවට එයා චෙක් කරලා බලලා ඔයාලට සල්ලි අරන් දෙයි කියලා කියන්න තියෙනවා. දැන් කියන්නේ දෙයක් නෑ මේ බැංකුවේ කට්ටිය දන්නවා මේ කම්පියුටර් එකේ විතර මේ කස්ටමර්ගේ දත්ත තියෙන්නේ කියලා. හරිද? එතකොට මේ කම්පියුටර් එක කැඩිච්ච නිසා දැන් මෙයාට මේ දත්ත ටික එළියට ගන්න ක්‍රමයක් නෑ. රයිට්? එතකොට මෙහෙම ස්ටෑන්ඩ් ලෝන් තනියම තියෙන පරිගණකයේ හරි මොන හරි තිබුණොතින් ඔන්න ඔය ප්‍රශ්න තමයි එන්නේ. එතකොට පරිගණක ජාලයක් මේ දෙන්න අතරේ හදලා තිබුණා නම් අවම වශයෙන් මේ දෙක අතරේ හදලා තිබුණා නම් මෙයාගේ තිබ්බ data ටික ෂෙයා කරලා තිබ්බනම් මේ පරිගණකයට මේ පරිගණකයෙන් හරි ඒ දත්ත ටික අරගෙන අර මිනිස්සයා රස්තියාල නොකර අපිට වැඩේ කරලා දෙන්න තිබුණා. රයිට්. මේ වගේ ප්‍රශ්න අවශ්‍යතාව ආපු නිසා තමයි පරිගණක ජාලයක් ගොඩනැගෙන්නේ. රයිට්. පරිගණක ජාලයක් ගොඩනගන්න ඉස්සෙල්ලාම අපිට ඕනේ නෙට්වර්ක් ස්විච් එකක්. right පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් කනෙක්ට් කරනවා. අපිට කම්පියුටර්ස් දෙකයි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාට නෙට්වර්ක් කේබල් එකක් හයි කරලා වැඩේ ඉවරයි.
කම්පියුටර්ස් දෙකක් අතර නෙට්වර්ක් කේබල් එක හයි කරා මම ඔයගොල්ලන්ට ආයෙ කරලා පෙන්නලා ඇති. මේ දෙන්න අතර නෙට්වර්ක් කේබල් එකක් හයි කරාම වැඩේ එතනින් ඉවරයි. හැබැයි අපි හිතමු කම්පියුටර්ස් දෙකකට වඩා වැඩි මේ ආයතනයේ පොඩක් දියුණු වුණා. දැන් තව කම්පියුටර් එකක් ගෙනාවා. කම්පියුටර්ස් තුනක් තියෙනවා. මේ තුන් දෙනා අතර ජාලකරණය අපිට මේක කම්පියුටරෙන් කම්පියුටර් හදන්න බෑ. හේතුව තමයි එක කම්පියුටර් එකකට තියෙන එක නෙට්වර්ක් පෝට් එකක්. අපි ගෙදර කම්පියුටර් එක තියෙනවා නම් බෑක් පැනල් එක හරවලා බලන්න එක RJ45 එකක් හයි කරන්න පුළුවන් එක පෝට් එකයි සාමාන්‍යයෙන් පරිකරණයක තියෙන්නේ. ඒක නිසා මේ තුන් දෙනා අතර පරිගණක ජාලය හදන්න නම් peer to peer කරන්න බෑ. يعني එක ඩිවයිස් එකකින් තව ඩිවයිස් එකකට සම්බන්ධ කරන්න බෑ දෙකකට වඩා වැඩි නිසා. ඒක නිසා මොකද කරන්න වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ අපලට ගෙනල්ලා හයි කරන්න වෙනවා network switch එකක්. හරි network switch එකක් අපිට අනිවාර්යයෙන්ම ගෙනල්ලා හයි කරන්න වෙනවා. හරි මෙන්න තියෙනවා network switch එකක්. සාමාන්‍යයෙන් පරිගණක ජාලයක දැන් උදාහරණයක් මේ network switch එක අරගත්තොතින් මේ network switch එක හරහා අපිට computers 8ක් connect කරන්න හැකියාව තියෙනවා. computers ඒක අපි තීරණය කරන්න ඕන මේ 8ම computers ද නැත්නම් වෙන මොන හරි device හයි කරනවද කියලා. මේ අපිට දීලා තියෙන RJ45 connectors 8 පාවිච්චි කරලා අපිට පුළුවනි පරිගණක 8ක් අවශ්‍ය නම් පරිගණක 8ක් විතරයි නම් මේ network එකේ තියෙන 8ම connect කරන්න පුළුවන්. router එකක් තියෙනවා නම් computers 7යි. router එක මේකට කේබල් එකකින් කනෙක්ට් කරන්න වෙනවා මේ කට්ටියට අන්තර්ජාල සේවාව දෙන්න. එතකොට මෙන්න මේ ප්‍රධාන ඩිවයිස් එක අපිට අවශ්‍ය වෙනවා මේ ස්විච් එක ගැල්ල මෙතනින් හයි කරන්න වෙනවා මේ කම්පියුටර් තුනට තුන් දෙනා අතර නෙට්වර්ක් එක ජාලය ගොඩනගන්න නම්. එතකොට මේ තුන් දෙනා අතර ගොඩනගන්න වෙන්නේ රැහන් රහිත පරිගණක ජාලයක්ද රැහන් සහිත එකක්ද වයර් එකක්ද වයර්ලස් එකක්ද වයර් එකක්ද වයර්ලස් එකක්ද chat එකේ ඔයගොල්ලෝ ටයිප් කරන්න ඔයගොල්ලන්ට තේරෙනවද නැද්ද නැත්නම් ප්‍රශ්න තියෙනවද කියලා chat එකේ ටයිප් කරන්න මොකද මම බලාගෙන ඉන්නේ ඔයගොල්ලෝ මේ chat එක පාවිච්චි කරන්න chat එකේ ටයිප් කරන්න මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ නෙට්වර්ක් එකක් හදද්දී ස්විච් එකක් ගෙනල්ලා තියෙන්නේ දැන් මේකට වයර් පාවිච්චි කරන්න වෙනවද නැත්නම් වයර්ලස් හදන්න පුළුවන්ද එක්කෙනා උත්තර දුන්නේ තමයි ඉමාන් විතරයි ඔව් හරි මේ ගොඩක් අය ටයිප් කරනවා මේ වයර් මාධ්‍ය තමයි එතකොට අපිට පාවිච්චි කරන්න වෙන්නේ නේද වයර්ලස් පාවිච්චි කරන්න පුළුවනි නමුත් සාමාන්‍ය වයර්ලස් කරන්න පුළුවන් පොඩි වයර්ලස් ඇඩැප්ටර් එකක් තියෙනවා ඒ ඇඩැප්ටර් එක ගෙනල්ලා හැම කම්පියුටර් එකකටම හයි කරලා වයර්ලස් මෙයා කනෙක්ට් කරන්න පුළුවන් හැබැයි එතකොට මේ ස්විච් එකෙන් කනෙක්ට් කරන්න බෑ ස්විච් එක නිර්මාණය කරලා තියෙන්නේ වයර් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ මේකට වයර් තමයි සම්බන්ධ කරන්න ඕනේ හරිද වයර් නැත්නම් අපිට බෑ මේ නෙට්වර්ක් එක හදන්න ස්විච් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම වයර් තමයි පාවිච්චි කරන්න වෙන්නේ වයර්ලස් නම් මේ ටික කනෙක්ට් කරන්න ස්විච් එකක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ රවුටර් එක මෙතන තියෙනවා රවුටර් එකේ Wi-Fi පාවිච්චි කරලා මේ තුන් දෙනා කනෙක්ට් කරාම මේ තුන් දෙනා අතර ජාලය හදන්න පුළුවන් හැබැයි ප්‍රශ්න ඇති වෙනවා හේතුව තමයි වයර්ලස් කියන එක ඔයගොල්ලෝ ගෙදරදී උනත් රවුටර් එක තියෙනවා නම් දැකලා ඇති සමහර වෙලාවට සිග්නල් නැහැ සමහරවිට වෙන කෙනෙක් මොන හරි ඩවුන්ලෝඩ් කරනවා නම් අනිත් පැයට වැඩක් කරන්න බෑ බෑන්ඩ්විඩ්ත් එක අඩු වෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා වයර්ලස් වලට වඩා සාමාන්‍ය පරිගණක ජාලයක් හදන්නේ වඩා සාර්ථක වයර් පාවිච්චි කරන එක එතකොට දැන් මේ කට්ටියට වයර් පාවිච්චි කරලා නෙට්වර්ක් එකෙන් හැදුවොත් අපි උදාහරණයක් ගන්න හිතමු වයර් තමයි පාවිච්චි කරන නෙට්වර්ක් එක හදන්න මම මේ ස්විච් එකට මෙයාගෙන් කේබල් එකක් මෙයාගෙන් කේබල් එකක් මෙයාගෙන් කේබල් එක ඔය විදිහට සම්බන්ධ කරගන්න.
සම්බන්ධ කරාට පස්සේ නිකම්ම නෙට්වර්ක් එක හැදෙන්නේ නැහැ. මෙයාලට දෙන්න ඕනේ IP address. IP address දීලා මම IP address ගැන පස්සේ කතා කරන්න. IP address දීලා මේ නෙට්වර්ක් එක හදන්න. හැදුවට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි අර ඉස්සෙල්ලා කතාවේ ගියේ බැංකුවක් ගැනනේ. මෙහෙම හදලා තිබුණොත් ප්‍රශ්නයක් නැහැ අපිට පුළුවන්. මේ කම්පියුටර් එකේ දත්ත ටික හැමදාම අවසට එයා ගෙදර යද්දී ෂෙයා ෆෝල්ඩර් එකක් හදලා මේ තුන් දෙනාටම පොදුවේ භාවිතා කරන්න පුළුවන්. මේ තුන් දෙනාගේම කම්පියුටර්ස් වල කොපි වෙලා තියෙනවා ඒ ෂෙයා ෆෝල්ඩර් එක. හැමදාම මෙයාගේ කම්පියුටර් එකට දාන දත්ත ටික අර ෆෝල්ඩර් එකට කොපි වෙන්න. ඔටෝමැටිකලි කොපි වෙන්න හදන්නත් පුළුවන්. නැත්නම් මැනුවලි එයාට කොපි කරන විදියට හදලා තියන්නත් පුළුවන්. මේකෙන් මේකට මේ කම්පියුටර්ස් තුනේම ෂෙයා කරලා තිබුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. හෙට මේක කැඩුනා මේකේ පාවිච්චි කරපු දත්ත ටික මේ කම්පියුටර්ස් දෙක අතර ෂෙයා වෙලා තියෙනවා. අන්න ඒගොල්ලෝ නෙට්වර්ක් එකේ තියෙන වැදගත්කම ඒක තමයි. ඊට පස්සේ මොකද දැන් අපි වයර් පාවිච්චි කරලා ස්විච් එකක් පාවිච්චි කරලා මේ තුන් දෙනා නෙට්වර්ක් කරනවා. හරිද? එතකොට මේ තුන් දෙනාගේ අතර නෙට්වර්ක් එක හැදෙන්න නම් IP address ඉන්ටර්නෙට් ප්‍රෝටෝකෝල් ඇඩ්‍රස් එකක් මේ තුන් දෙනාට දාලා මේ තුන් දෙනා ලොජිකලි IP address දීලා ඉවර වෙලා හැදුවට පස්සේ අපිට පුළුවන් පරිගණක තුන පොදුවේ නෙට්වර්ක් එක තුල භාවිතා කරන්න කිසිම ගැටලුවක් නැතුව. ඊට පස්සේ දැන් අපි හිතමු මේ බැංකුවටනේ දැන් අපි බැංකුවේ කතාවෙන් ඉන්නේ. මේ කට්ටියට දැන් මේව හදලා දීලා තියෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු එකම දවසේ මේ කම්පියුටර් එකක් කැඩුනා මේ කම්පියුටර් එකක් පොඩි වෙලාවකට ඒක ඔන් වෙන්නේ නැහැ. ওই වගේ මොන හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ වෙලාවක අපි හිතමු දැන් මේ පරිගණක ජාලය වැඩ කරන්නේ නැහැ. මේ පරිගණක දෙයක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ සමහරවිට දැකලා ඉතින් බැංකුවකට ගිහින් කියනවා නම් කවුන්ටර් ක්ලෝස් කියලා බෝඩ් එක දාලා right. ඔයගොල්ලෝ සමහරවිට දැකලා ඉතින් බැංකුවකට ගියාම සමහර කවුන්ටර් වහලා තියෙනවා. හැමදෙස්සෙම කම්පියුටර්ස් කැඩලා නෙවෙයි. සමහරවිට රෙප් යනවා හරි මොනවා හරි ප්‍රශ්න නිසා වහලා තියෙනවා. එතකොට දැන් අපි හිතමු නිකන් මෙතන කම්පියුටර්ස් දෙකක් විතර වැඩ කරන්නේ. එතකොට එක කම්පියුටර් එකක් තියෙන්නේ. එතකොට මේ දෙන්නගෙම තිබ්බ තාම දැන් මෙයාට එකපාර වැඩේ කරගන්න බෑ. නෙට්වර්ක් එකේ ෂෙයා කරලා තිබ්බට හොයාගන්න බෑ අමාරුයි. ඒක නිසා සාමාන්‍යයෙන් මේ බැංකුව වගේ ලොකු ආයතන මේ නෙට්වර්ක් එක තුල මේ පරිගණක පාවිච්චි කරන්නේ ඉන්ටර්ෆේසස් විදිහට විතරයි. ඒ කියන්නේ දත්ත ටික ඔක්කොම සේව් කරන්නේ මේ පරිගණක වල නෙමෙයි. සාමාන්‍යයෙන් මේ ලොකු ආයතන වල ඒ වැඩේ කරනවා. උදාහරණයක් බැංකුවේ සාමාන්‍යයෙන් එහෙම තමයි තියෙන්නේ. වෙනම තියෙනවා ලොකු කම්පියුටර් එකක්. අපි මේකට කියනවා සර්වර් එකක් කියලා. අපි මේකට කියනවා සර්වර් එකක් කියලා. ඔයගොල්ලෝගේ අතුපොතේ තියෙන කොටස් කියනවා මේක ගැන සඳහන් කරලා සර්වර් පරිගණකයක්. එහෙම නැත්නම් සේවා දායක පරිගණකයක් කියලා අපි මේකට කියනවා. සේවා දායක පරිගණකයක් අපිට දීලා තියෙනවා මේ වගේ සර්වර් එකක්. සිංහලෙන් කියනවා සේවා දායක පරිගණකයක්. මෙයා මේ පරිගණක ජාලයටම රැහැනකින් සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. මෙයාට කේබල් එකක් දීලා මෙයාත් මේ පරිගණක ජාලය තුලම ඉන්න කෙනෙක්. එතකොට මේ වගේ නෙට්වර්ක් එකක් හැදුවාම මතක තියාගන්න පරිගණක ජාලයක් හදන්න අත්‍යවශ්‍යම නෑ සර්වර් එකක්. හරිද? සර්වර් එක ආව මෙන්න මේ වගේ කාරණා කිහිපයක් නිසා තමයි අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් අපි මෙහෙම හිතමු. මම ඉස්සෙල්ලා කිව්වා මේ කම්පියුටර්ස් වලට මොන හරි හානියක් වුණොත් ඒ දත්ත වෙන කම්පියුටර් ගෙනන්න හරි වැඩ කරන්න නම් වැඩ කරනකම් ඒ දත්ත වලට කරදරයක් නොවී තියාගන්න සර්වර් එකක් දාලා අපිට තියාගන්න පුළුවන් සේවා දායක පරිගණක. ඒ කියන්නේ මෙහෙමයි. මේ කම්පියුටරේ නිකන් අවශ්‍ය වෙලාවට වැඩ කරනවා. හැබැයි මෙයා කරන වැඩ ඔක්කොම සේව් වෙන්නේ මේ නෙට්වර්ක් එක හරහා ගිහිල්ලා සේවා දායක පරිගණකයේ තුල. එතකොට මේ කම්පියුටරේ කැඩුණා කියලා ප්‍රශ්නයක් නෑ. මේ කම්පියුටර්ස් තුනම අද හවසට කැඩුණා කියලා ප්‍රශ්නයක් නෑ. හෙට වෙද්දී අලුතෙන් කම්පියුටර්ස් තුනක් ගෙනත් තියලා හරි අර සර්වර් එකේ දත්ත ටික තිබුණේ කිසිම ගැටලුවක් නෑ. කස්ටමර්ස්ලාගේ තොරතුරු ටික ඔක්කොම කොපි කරලා තිබුණේ සර්වර් එකට. සාමාන්‍යයෙන් කොපි කරන්න අවශ්‍ය නැහැ. සර්වර් එකක් දාපු
ජාලයකට අපි මේ වගේ පරිගණක ජාලයකට කියනවා client server network එකක් කියලා. සේවාදායක පරිගණක ජාලයක් කියලා. විශ්වල සාමාන්‍ය සර්වර් එකක් නැති පරිගණකයකට අපි කියනවා peer to peer network එකක් කියලා. පරිගණක විතරක් කියලා පරිගණකයකින් පරිගණකයට කියන අදහස තමයි peer to peer කියන්නේ. මේ වගේ පරිගණක ජාලයකට අපි කියනවා client server network එකක්. හරිද? මෙතන සේවාදායකයා ඉන්නවා සර්වර් එක, මෙතන ඉන්නවා යාගෙන් සේවාව ලබා ගන්න කට්ටිය clientsලා. හරිද? එතකොට මෙහෙම පරිගණක ජාලයක් අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් හැමතැනටම අවශ්‍ය වෙන්නේ නැහැ. දත්ත සුරැකිය වෙනම ලබා ගන්න ආයතනයක් මොනවා වුණොත් එයාලට තමයි සර්වර් එකක් පාවිච්චි කරන එකේ වැදගත්කම තියෙන්නේ. සර්වර් එකක් නැති වුණොත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම. මොකද වෙන්නේ? අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේවයි දත්ත තිබුණොත් ගැටලුවා. මේ පරිගණකයකට හානි වුණොත් මේ දත්ත ටික සමානට ගන්න බැරි වෙන්නත් පුළුවන්. ෂෙයා ෆෝල්ඩර් එකේ උනත් මේ ටික හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා ওই වගේ ගැටලු තියෙන නිසා තමයි සේවාදායක පරිගණක ගොඩක් ආයතන දැන් වෙද්දී පාවිච්චි කරන්නේ. එතකොට සේවාදායක පරිගණක පාවිච්චි කරන්නේ මේ නෙට්වර්ක් එක මේ කාරණාවට විතරක්ම නෙවෙයි. හරිද? අපි මේ නෙට්වර්ක් එක දැන් පොඩ්ඩක් වැඩි දියුණු කරන්න හදන්නේ. හේතුව තමයි මේ අදාළ මේ බැංකුවේ කට්ටියට අන්තර්ජාල සේවාව දෙන්න ඕන. හරිද? මොකටද සාමාන්‍යයෙන් බැංකුව වලට අන්තර්ජාල සේවාව දීලා තියෙන්නේ? ඔන්ලයින් ක්ලාස් කරන්නද නැහැ. Zoom එකේ මේ ඔෆිස් එකේ ඉන්න කට්ටියත් එක්ක chat කරන්නද නැහැ. Facebook එකේ chat කරන්නද නැහැ. සාමාන්‍යයෙන් බැංකුවක් උදාහරණයක් අපි ගත්තේ ඒ වගේ ආයතනයකට අන්තර්ජාල සේවාව දීලා තියෙන්නේ මෙන්න මේකට. ගාල්ලේ තියෙනවා මේ බැංකුවේ බ්‍රාන්ච් එකක්. ඊට පස්සේ තව බ්‍රාන්ච් එකක් හික්කඩුවේ තියෙනවා. තව බ්‍රාන්ච් එකක් කොළඹ තියෙනවා. ඒ වගේ බ්‍රාන්චස් අතර මේ පරිගණක ටික එකට එකතු කරගන්න තමයි එයාලට රවුටර් එකක් හයි කරලා අන්තර්ජාල සේවාව දීලා තියෙනවා. එතකොට මෙතෙන්ට මම හයි කරන රවුටර් එක. හරිද? ස්විච් එකට කලින් තමයි එළියේදී බලද්දී රවුටර් එක හයි වෙන්න ඕන. මෙතන දින්න ඕන රවුටර් එකක් මොනවා හරි සාමාන්‍යයෙන් වයර්ලස් 4G රවුටර් ආයතන වලට හයි කරන්නේ නැහැ. ෆයිබර් වගේ මොනවා හරි රවුටර් එකක් තමයි සාමාන්‍යයෙන් ආයතනයකට හයි කරන්නේ. රවුටර් එකක් මෙතන තියෙනවා. හරිද? රවුටර් එකට අපි දන්නවා අන්තර්ජාල සේවාව සපයන ISP කෙනෙක් කරා මෙයාට අන්තර්ජාල සේවාව ලැබෙනවා. හරිද? ISP කෙනෙක් අපිට එළියේ ඉන්න කවුරුහරි ISP කෙනෙක් ISP Internet Service Provider මම මේක ඔයගොල්ලන්ට 7-8 වසරවලදී කියලා දෙලා ඇති. ISP කෙනෙක් ඉන්නවා එයා හරහා ඉන්ටර්නෙට් එනවා රවුටර් එකට. හරිද? රවුටර් එකට ආවට පස්සේ ඉන්ටර්නෙට් රවුටර් එකෙන් ස්විච් එකට දෙනවා. හරිද? ස්විච් එකට දුන්නට පස්සේ ඉන්ටර්නෙට් ස්විච් එකට පුළුවන් මේ ස්විච් එකට සම්බන්ධ වෙලා මේ නෙට්වර්ක් එකේ ඉන්න හැම ඩිවයිස් එකකට හැම කම්පියුටර් එකකටම වයර්ලස් ඩිවයිස් තියෙනවා නම් ඒවට හැමෝටම මෙයාගේ හම්බෙන එක අන්තර්ජාල සේවාව මේ හැමෝටම මෙයා බෙදලා දෙනවා. හරිද? එහෙම කරන්න පුළුවන් වෙන්නේ මෙතන නෙට්වර්ක් එකක් හදලා තියෙන නිසා. right මෙතන නෙට්වර්ක් එකක් නැතුණා නම් අර එන අන්තර්ජාල සේවාව මේ කට්ටිය අතරේ අපිට බෙදලා දෙන්න බැරි වෙනවා. ඒක නිසා තමයි ISP ගෙන් එන අන්තර්ජාල සේවාව මේ රවුටර් එකට අරගෙන රවුටර් එක මගින් මේ හැමෝටම පොදුවේ බෙදලා දීලා තියෙනවා. හරිද? එතකොට ඔන්න නෙට්වර්ක් එකකට තව කෙනෙක් අපිට එකතු වුණා රවුටර් එක මෙතනදී එකතු වුණා. එතකොට රවුටර් එක අපිට අන්තර්ජාල සේවාව දෙනවා. දැන් මේ කට්ටිය පාවිච්චි කරනවා. එතකොට දැන් සර්වර් එකේ මම කිව්වා දැන් අර ඉස්සෙල්ලා වැඩේට අමතරව තව වැඩක්. ඒ කියන්නේ යාලගේ දත්ත මේකේ ගබඩා කරලා තියා ගන්නවට අමතරව තව වැඩ කරගන්න පුළුවන් අපිට සේවා දායක පරිගණකයකින් මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. උදාහරණයක් හිතමු අපි හැම ආයතනයකම මේ වගේ කට්ටිය ඉන්නවා. උදේට ආයතනය විවෘත කරාට පස්සේ වැඩ නැති වෙලාවක් එහෙම හම්බුනහම මෙයා මොකද කරන්නේ? දැන් ඉන්ටර්නෙට් රවුටර් එක හරහා එනවනේ මෙයාට. මෙයා හැමතිස්සෙම Facebook එක පාවිච්චි කරනවා. වෙන මොන හරි වෙබ්සයිට් ගොසිප් බලනවා. ඒ වගේ දේවල් කරන කෙනෙක් නම් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ ආයතනය තුල වැඩ කරන එක පොඩ්ඩක් පැත්තකට වෙලා මේ කට්ටිය තුන් දෙනාම කරන්නේ මොකද්ද? පොඩි වෙලාවක් හම්බ වෙච්ච ගමන් ඉන්ටර්නෙට් යනවා. හරිද? ඉනිමේ කියලා දැන් මේ කට්ටිය ඉන්ටර්නෙට් යන එක මේ ආයතනයට නවත්තන්න ක්‍රමයක් නෑ. මේ අන්තර්ජාල සේවාව අයින් කරන්න බෑ. හේතුව තමයි මේක බැංකුවක් මේකේ තියෙන දත්ත තව බැංකුවක් එයාලගේ ශාඛාවක් එක්ක එකට කනෙක්ට් වෙනවා.
ඒක නිසා මේගොල්ලන්ට බෑ ඉන්ටර්නෙට් මේ කට්ටියට නොදී තියන්න. හරිද? මේ නෙට්වර්ක් එකේ මේ කට්ටිය ඉන්න නිසා අනිවාර්යයෙන් මේවලට අන්තර්ජාල සේවාව ලැබෙනවා. අයින් කරන්න පුළුවන් කම තියෙනවා. දැන් එතකොට මේකෙදි මොකද කරන්නේ මැනේජ්මන්ට් එක සාමාන්‍යයෙන් ඉස්සරම ආයතනවල මේක තිබුණේ නැහැ. පස්සේ සර්වර් එක ආවට පස්සේ මේ වැඩේ කරන්න පටන් ගත්තා. මේ නෙට්වර්ක් එකේ ඉන්න කට්ටිය කෙලින්ම රවුටර් එකත් එක්ක තියෙන සම්බන්ධතාවය අයින් කරලා මෙයාලව සම්බන්ධ කරනවා ඉස්සෙල්ලා සර්වර් එකට. සර්වර් එක හරහා තමයි අන්තර්ජාල සේවාව ලබා දෙන්නේ. උදාහරණයක් හිතන්න මෙයාට ඉන්ටර්නෙට් ගන්න ඕන නම් ස්විච් එක හරහා ගිහිල්ලා ඉන්ටර්නෙට් ගන්න ඕන නම් මේ ස්විච් එකට ගිහින් ස්විච් එකේ රවුටර් එකට යන්න බැරි කරනවා. හරිද? ඒ කියන්නේ එයා එළියට යන දැන රවුටර් එකෙන් එළියට යන දැන වෙනස් කරනවා. මෙයා එළියට යන ස්විච් එකෙන් එළියට යන පාත් එක වෙනස් කරනවා. එයා මොකද කරන්නේ? අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ ස්විච් එක වෙනුවට මේ රවුටර් එක වෙනුවට මෙයා එළියට යන්න ඕනේ සර්වර් එක හරහා කියලා පරිගණකයෙන් හදන්න පුළුවන්. මම පෙන්නන්නම් ප්‍රැක්ටිකලි කොහොමද ඒක කරන්නේ කියලා. අපිට පුළුවන් හදාගන්න. එතකොට ඒක කරාම මොකද වෙන්නේ? අපිට මේ වැඩ කරන්න පුළුවන්. මෙන්න මේ සර්වර් එකට පුළුවනි software එකක් තියෙනවා දාන්න. අපි ඒකට කියනවා වෙබ්සයිට් බ්ලොග් කරන්න පාවිච්චි කරන software දෙන්නවා. ඒ වගේ software එකක් දාලා network එක පුල්ලදී ඒ වගේ software එකක් දාලා අපිට පුළුවන් මේ කට්ටිය නිතර භාවිත කරන අනවශ්‍ය වෙබ් අඩවි ඔක්කොම මෙයා හරහා බ්ලොක් කරන්න. අපිට පුළුවන් මේ වැඩේ කරන්න බොහොම පහසුයි. සර්වර් එකක් තියෙනවා නම් සේවාදායක පරිගණකයක් තියෙනවා නම් විවිධ නම් වලින් මුදුගාංග තියෙනවා. ඒ වගේ මුදුගාංගයක් දාලා අපිට පුළුවන් මෙයාලා අන්තර්ජාල සේවාවල මේ සේවා මේ ආයතනයේ වැඩ කරන සේවකයන් නිතර අන්තර්ජාලය පාවිච්චි කරනවා නම් මේ අන්තර්ජාල භාවිතය ලිමිට් කරන්න පුළුවන් සර්වර් එක හරහා. අපිට පුළුවන් ඒකලොන්ට මේකට මුදුගාංගයක් දාලා සර්වර් එකට මේ කට්ටිය අන්තර්ජාල සේවාව අනිත් වැඩ කරන්න දීලා තියෙනවා. මෙන්න මේ www.facebook.com කියන වෙබ්සයිට් එක බ්ලොක් කරලා තියන්න. අපි හිතමු ඒ කට්ටියට ලන්ච් ටයිම් එකේ පොඩි වෙලාවකට යන්න Facebook එකට යන්න දෙනවා. හරි වෙන YouTube එකට හරි යන්න දෙනවා. හරි වෙන මොන හරි පාවිච්චි කරන්න දෙනවා. එතකොට මේ සර්වර් එක හරහා පුළුවන් මේ කට්ටියට 12 මාර්ගල් එක වෙනකම් විතරක් Facebook යන්න මේක වැඩි කරලා දෙන්න. ඊළඟ බුදුකාංගය හරහා පුළුවනි මේ කට්ටිය කන්ට්‍රෝල් කරන්න. අන්තර්ජාලයට යන වැඩි පාලනය කරන්න පුළුවන් අපිට සේවාදායක පරිගණකයක් අපිට ළඟ තියෙනවා නම්. සාමාන්‍යයෙන් පරිගණක ජාලයක සේවාදායක පරිගණකයක් නැත්නම් මේ කම්පියුටර්ස් වලට එයාට අවශ්‍ය ඕනම අන්තර්ජාලයේ තියෙන ඕනම වෙබ්සයිට් එකක් බලන්න පුළුවන් ඕනම දෙයක් කරන්න පුළුවන් අන්තර්ජාලය හරහා. ඒක නිසා දැන් මේ ගොඩක් ආයතන අර කලින් කිව්ව වැඩේ වගේම එතකොට ඔන්න ඉස්සෙල්ලම දත්ත සොරකීම තබා ගන්න අනිවාර්යයෙන්ම නෙට්වර්ක් එක සේවාදායක පරිගණකයක් තියෙනවා. ඊළඟට සේවාදායක පරිගණකයක් හරහා අපිට පුළුවනි පරිගණක ජාලයේ ඉන්න අනිත් කම්පියුටර් ටික පාලනය කරගෙන වැඩ කරගෙන යන්න. හරිද? එහෙම නැතිවොත් මේ කට්ටියට ඕන විදිහට තමයි අන්තර්ජාලය සහ අනිකුත් දේවල් කරන්නේ. ඒක නිසා ඔන්න පරිගණක ජාලයේදී සර්වර් එක බොහොම වැදගත් කෙනෙක්. ඊට පස්සේ දැන් මේ රවුටර් එක මේකට හයි කරේ මේ පරිගණක ජාලය වැඩිලුරු කරලා මේ කට්ටිය එළියට දත් අරගෙන යන්න ඕනේ කියලා. ඒක එහෙම කරේ හේතුව තමයි මම ඉස්සෙල්ලා ගාල්ලේ තියෙන බ්‍රාන්ච් එකේ ඉන්න අයට පිටකඩු බ්‍රාන්ච් එකේ තියෙන බැංකුවේ ඉන්න අයත් එක්ක සම්බන්ධ වෙන්න. අන්න ඒ වැඩේ කරන්න නිසා තමයි මේ පරිගණක ජාලය තව පරිගණක ජාලයක් එක්ක සම්බන්ධ වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ අන්තර්ජාලය කියලා. ජාලයන් දෙකක් අතර දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අතර දත්ත හුමාරු කරන එකට තමයි කියන්නේ අන්තර්ජාලය කියලා. උදාහරණයක් මම මෙතන ඉඳලා මගේ පරිගණක ජාලයේ වීඩියෝ එකක් ෂෙයා කරනවා ඕගොල්ලෝගේ ගෙදර උතන තියෙන පරිගණක ජාලය. සහ ඔතන අපි දැන් උදාහරණයක් මේ මීටින් එකට සම්බන්ධ වෙලා ඉන්න සියලුම ළමයින්ට මම මේ මගේ පොඩි පරිගණක ජාලයේ මගේ මේ දත්තයක් ෂෙයා කරනවා. වීඩියෝ එකක් ඒක ඩේටා එකක් ෂෙයා කරනවා. එතකොට ඕගොල්ලන්ට ඒකත් ලැබෙනවා ගෙදරට. ගෙදර තියෙන පරිගණක ජාලය. එතකොට ඔන්න ඔය මගෙන් මෙතනින් යන වීඩියෝ එක ඕගොල්ලන්ට ලැබෙනවා කියන දේ තුල අන්තර්ජාලය කියන්නේ ඒක තමයි. පරිගණක දෙකක් අතර තියෙන සම්බන්ධතාවය තමයි අන්තර්ජාලය කියන්නේ. right එතකොට නෙට්වර්ක් එකේ මේ තියෙන උන වයර් පාවිච්චි කරලා හදන නෙට්වර්ක් එක සාමාන්‍ය මම ඔය කියන දේ තමයි පැහැදිලි කරේ. එතකොට මේකෙදි නිකම්ම වයර් හයි කරන්න හරියන්නේ නැහැ. නිකම්ම මේ කේබල් ටික ගෙනල්ලා අපි දන්නවා නෙට්වර්ක් කරන්න අපි පාවිච්චි කරන කේබල්
වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් බහුලව භාවිතා කරන්නේ අපි මෙන්න මේ කේබල් තමයි. මේකේ වර්ග දෙකක් තියෙනවා. මේකට අපි කියන පොදුවේ මේක කේබල් එක ඔයගොල්ලෝ දැකලා තියෙන තරම් මම පෙන්නලා ඇති ඔයාලට. අපි මේ කේබල් එක පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් මේ වගේ පරිගණක ජාලයක් හදන්නාම ස්විච් එකට සම්බන්ධ කරලා නෙට්වර්ක් ස්විච් එකට සම්බන්ධ කරලා RJ45 ක්ලිප් එක වයර් එක පොඩ් එකකින් හදලා මේ විදිහට ස්විච් එකට සම්බන්ධ කරාට පස්සේ අපිට නෙට්වර්ක් එක මේක අවශ්‍ය පරිගණකයට හරියලා නෙට්වර්ක් එක මේ විදිහට පරිගණක අටටම කේබල් අටක් හරි කීයක් හරි ඔයාලට තියෙන පරිගණක ප්‍රමාණයට කේබල් දීලා නෙට්වර්ක් එක හදා ගන්න පුළුවන්. එතකොට මේ එක වයර් වර්ගයක් විතරයි ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම සාමාන්‍ය පරිගණක ජාලයක් හදන්න. ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් හදන්න බහුලව භාවිතා කරන්නේ මෙන්න මේ කියන කේබල් වර්ගය. හරිද? අපි මේකට කියනවා twisted pair cable කියලා. 10 වසරේදී ඔයගොල්ලන්ට ටිකක් වැඩිපුර දිනනවා මේ කියන. අපි මේකට කියනවා twisted pair cable කියලා. එහෙම කියන්න හේතුව තමයි මේ කේබල් එක ඇතුලේ මේ ක්ලිප් එක ගලවලා කේබල් එකේ ඇතුලේ පැත්ත බැලුවොත් සාමාන්‍යයෙන් කේබල් එකේ තියෙනවා pair ජෝඩු හතරක් කම්බි 8ක් තියෙනවා ජෝඩු හතරක් මේ නෙට්වර්ක් කේබල් එක ඇතුලේ තියෙනවා. අපි සාමාන්‍යයෙන් බහුලව පරිගණක ජාලයක් හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන නෙට්වර්ක් කේබල් එක. එතකොට රහන් සහිත ජාලකරණයේදී පාවිච්චි කරන කේබල් වර්ගය තමයි ඔයගොල්ලෝගේ අච්චු පොතේ බලන්න තියෙනවා ඇම්බරි යුගල කේබල් කියලා. ඇම්බරි යුගල කියන්නේ හේතුව මම අර කිව්වා ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න. right ඇම්බරි යුගල කියන්නේ හේතුව තමයි මේ කේබල් එකක් ගත්තොතින් කේබල් එකේ එක පැත්තක් සුද්ධ කරලා බැලුවොතින් සාමාන්‍යයෙන් මේක ඇතුලේ තියෙනවා වයර් 8ක් ඇම්බරි යුගල 4ක් තියෙනවා. ඒ කියන්නේ පෙයා 4ක් පෙයාර දෙනවා මේ කේබල් එකක් ඇතුලේ. කේබල් එක බැලුවාම මේක බලා ගන්න පුළුවන් කේබල් එක ඇතුලේ නෙට්වර්ක් කේබල් එක. ඔයගොල්ලෝටත් ගෙදර රවුටර් එක තියෙනවා නම් ඒකටත් මේන් කේබල් එකක් හම්බෙලා තියෙනවා. ඒක අපල බලන්න එපා. මේ අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ වයර් 8ක් තියෙනවා. බලා ගන්න පුළුවන් ඕන නම් ඒකට හයි කරලා දින අර RJ45 ක්ලිප් එක බැලුවම පේනවා. right මේ තියෙන්නේ මේ කේබල් එක. හරිද? මේ කේබල් එකේ ඔයගොල්ලන්ට මම හිතන්නේ පේන ඇති සමහර විට ඇම්බරි යුගල. ඇම්බරි යුගල කියන්නේ මේ කේබල් එකට මුකුත් නොකර අපි ඉස්සෙල්ලම කපලා බැලුවාම ඇම්බරිච්ච මෙන්න මේ විදිහට තමයි කේබල් එක තියෙන්නේ. හරිද? පේනවද? දන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි පුතේ කේබල් එක තියෙන්නේ. පෙයාර් මෙහෙම හතරක් තියෙනවා. පාට වෙනස් පාට වලින් මෙහෙම ඇම්බරිච්ච මෙන්න මේ විදිහට හතරක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මේ twisted pair ඇම්බරි යුගල සහිත කේබල් එක ගත්තොත් මෙන්න මේ විදිහට කේබල් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඇතුලේ තියෙනවා වයර් 8ක්. එතකොට මේක නෙට්වර්ක් එක හදද්දී RJ45 ක්ලිප් එකක් ගන්න ඒ ක්ලිප් එක ඇතුළට දාලා ප්‍රැක්ටිකලි සාමාන්‍යයෙන් මේක කරද්දී අපි හරියටම දැනගෙන ඉන්න ඕන වෙන උපකරණයක් තියෙනවා මේකට පාවිච්චි කරන්න. ඊළඟට මේ කේබල් එක හයි ක්‍රමයක් තියෙනවා මේක හදාගන්න සහ අපේ නෙට්වර්ක් එකේ හැටියට ඒක හදන ක්‍රමේ වෙනස් වෙනවා. අන්න ඒ වගේ දේවල් ටිකක් කරලා අපි හදාගන්න ඕනේ මෙන්න මේ අපේ නෙට්වර්ක් එකට අවශ්‍ය කරන කේබල් එක. එතකොට මේකට කියනවා ඇම්බරි යුගල කම්බි සහිත කේබල් එක කියලා. අනිත් කේබල් එක ෆයිබර් ඔප්ටික් කේබල් එක. ඔයගොල්ලන්ට පෙන්වන්න නම් විදියක් නැහැ ෆයිබර් ඔප්ටික් කේබල්. මොකද ෆයිබර් ඔප්ටික් කේබල් සාමාන්‍යයෙන් මෙහි කඩවල් වල අපිට මිලදී ගන්න ලැබෙන්නේ නැහැ. ෆයිබර් ඔප්ටික් දැනට භාවිතා කරන්නේ ටෙලිකොම් ඩයලොග් ඒ වගේ ආයතන ෆයිබර් ලයින් දෙන තැන් වලට විතරයි පාවිච්චි කරන්නේ. මේ දෙකේ තියෙන වෙනස තමයි මේක ගොඩක් වියදම අඩුයි. සාමාන්‍යයෙන් මේ ප්‍රකාර ඇම්බරි යුගල කේබල් එක වියදම අඩුයි. ඒක එක එක වර්ග දෙනවා ගොඩක් අඩු මිලට දෙනවා. සාමාන්‍ය මීටරයක් රුපියල් 15ට 20ට තියෙනවා. ඊට වඩා
රුපියල් 110ට විතර යනකම් කේබල් එකේ ක්වොලිටි තියෙනවා. හැබැයි ඒ ඔක්කොම මේ ට්විස්ටඩ් වෙයා කේබල් ඇමරියුගල කේබල් ගණයට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ ප්‍රකාශ තන්තු කේබල් සහ මේ දෙන්න අතර පාවිච්චි කරන ටෙක්නොලොජි එකේ ලොකු වෙනසක් තියෙනවා. ප්‍රකාශ තන්තු කේබල් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඒක ටෙක්නොලොජි එකේ අලුත්ම එකක්. ඒකෙදි පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ දැන් අන්තර්ජාලය පාවිච්චි කරන නිසා සර්ච් කරලා බලන්න ෆයිබර් ඔප්ටික් කියලා ටයිප් කරන ෆයිබර් කියන්නේ ප්‍රකාශ තන්තු වලට ඒක ඇතුලේ කම්බි මොකුත් නැහැ. අලුත්ම තාක්ෂණය තමයි ආ පාවිච්චි කරන්නේ. ඇතුලේ කම්බි මොකුත් නැහැ. දත්ත අරගෙන යන්නේ මේකේ කම්බි තියෙනවානේ මේකේ වයර් තියෙනවා. ඒකෙදි දත්ත අරගෙන යන්නේ ෆයිබර් ඔප්ටික් එකේදී ආලෝකය හරහා තමයි දත්ත අරගෙන දත්ත ගමන් කරවන්නේ ආලෝකය හරහා. එතකොට ඒකට යන සාමාන්‍ය වියදම ගොඩක් අධිකයි. ඒ වගේම හැමතැනටම ෆයිබර් ඔප්ටික් ගෙනියන්න බෑ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. සාමාන්‍යයෙන් මීට වඩා ලොකු ස්පීඩ් එකකින් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ෆයිබර් ඔප්ටික් කේබල් එකකට ෆයිබර් ඔප්ටික් ප්‍රකාශ තන්තු කේබල් එකකට එහෙම නැත්නම් මීට වඩා ලොකු බෑන්ඩ්විඩ්ත් එකකින්. ඒ කියන්නේ උදාහරණයක් අපි මේ විදිහම ෆයිබර් ඔප්ටික් තියෙන රවුටර් එකක් නම් ගෙදර හරි කරලා තියෙනවා. ෆයිබර් ඔප්ටික් තියෙන රවුටර් එකක් නම් අපි හිතමු අපිට GB 500ක් මේ MB 500ක් මෙගාබයිට් 500ක් ඩවුන්ලෝඩ් කරන්න යන්නේ විනාඩි 2ක් වගේ කාලයක් කියලා නිකන් හිතමු. සාමාන්‍ය ওই කාලයක් තමයි යන්නේ MB 500ක් ඩවුන්ලෝඩ් කරන්න විනාඩි 5ක් උඩරම යනවා ෆයිබර් ඔප්ටික්. හැබැයි මේ වගේ පරිගණක ජාලයකදී ඒ කියන්නේ රවුටර් එක අර පරණ ඉස්සර ක්‍රමයට ආපු රවුටර් එකක් නම් සාමාන්‍යයෙන්ම නැත්නම් වයර්ලස් අපි ගෙදර ඔයගොල්ලෝ පාවිච්චි කරන 4G රවුටර් එක නම් සාමාන්‍යයෙන් MB 500ක් ඩවුන්ලෝඩ් කරන්න අවම විනාඩි 30කට පැයකට වගේ කාලයක් යන්න පුළුවන්. නමුත් ෆයිබර් වල එහෙම නැහැ. එයාට ලොකු බෑන්ඩ්විඩ්ත් එකක්. ඒ කියන්නේ දත්ත ධාරිතාව අරගෙන යන්න පුළුවන්. තප්පරයකට සාමාන්‍යයෙන් GB එකක් විතර යාට ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ කේබල් එක සාමාන්‍යයෙන් මෙගාබයිට් තප්පරයකට පුළුවන් වෙන්නේ උපරිම MB 100ක් වගේ තමයි. MB 100ක් උපරිම. හැබැයි ඒකට ඉතින් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන රවුටර් වර්ගය ඒ දේවල් අනුව නෙට්වර්ක් එක අතරමඟදී විවිධ දේවල් වලට ඒක විදිහට නෙට්වර්ක් එක වෙනස් වෙලා වගේ ප්‍රශ්න තිබුණොදී එච්චරවත් සෙන්ඩ් කරන්න ඩවුන්ලෝඩ් කරන්න බෑ. හැබැයි ෆයිබර් ජාලවල එහෙම නෑ. ගොඩක් දුරට සාමාන්‍යයෙන් තප්පරයක් තුලදී GB එකක් විතර ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ දෙන්නගේ කේබල් වලට යන වියදම ගොඩක් අධිකයි. ෆයිබර් ඔප්ටික් ලයින් එක සාමාන්‍යයෙන් අපි ගෙදරට ගන්න එක ලොකු වේදමක් කරන්න ඕනේ. නමුත් මේ සාමාන්‍ය රවුටර් එකක් ගන්න අපිට ඇත්තට ලොකු වේදමක් යන්නේ නැහැ. නමුත් ෆයිබර් ජාලයක් මේ වගේ දෙයකට තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ලොකු බෙනිෆිට් එකක් තියෙනවා භාවිතා කරනකොට. උදාහරණයක් දැන් මම මේ Zoom මේ ක්ලාස් එක කරන්නේ අපි උදාහරණයක් ඕගොල්ලෝ අපි ගෙදර පාවිච්චි කරන 4G රවුටර් එක අරගෙන ළමයි ගොඩක් සම්බන්ධ කරගෙන අපිට මේ වගේ ක්ලාස් එක කරන්න බෑ. හේතුව තමයි මේ අප්ලෝඩ් එක වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න ලොකු වෙලාවක් යනවා. එතකොට ඕගොල්ලෝ ළමයි 20ක් විතර ක්ලාස් එකට ජොයින් වුණාට පස්සේ එක්කෙනෙකුට පේනවා එක්කෙනෙකුට පේන්නේ. සමහර එක්කෙනෙකුට කට් වෙනවා යාට වීඩියෝ එක නෑ ඔඩියෝ එක විතරයි. ඒ වගේ මේ බෑන්ඩ්විඩ්ත් එකේ ප්‍රශ්නයක් තියෙනවා. දත්ත අප්ලෝඩ් ඩවුන්ලෝඩ් දෙකේම ගැටලුවක් තියෙනවා. අපේ ෆයිබර් ලයින් එකක් දැන් මම මේ පාවිච්චි කරන්නේ. ෆයිබර් ලයින් එක භාවිතා කරද්දී ඔයගොල්ලෝට පේනවා මේ ඩිවයිස් වල මොන හරි ප්‍රශ්නයක් නැත්නම් අන්තර්ජාල සේවාව හොඳටම වැඩ කරනවා. අපි පාවිච්චි කරන ඩිවයිස් ක්වොලිටි නම් කිසි ගැටලුවක් නැහැ. සවුන්ඩ් එක වීඩියෝ එක බොහොම ඉක්මනට අපිට වෙන තැනකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය රැහන් සහිත ජාලකරණයේදී පාවිච්චි කරන දේවල් අපි ඊට පස්සේ හිතමු රැහන් රහිත ක්‍රමයේදී ඔයගොල්ලෝ දන්නවා ෆෝන් එකට කනෙක්ට් වෙන Wi-Fi තරංග Wi-Fi waves ඊට පස්සේ රේඩියෝ waves දැන් උදාහරණයක් ගෙදර රේඩියෝ එක දැම්මට පස්සේ රේඩියෝ waves එනවා ඒරියල් එකේ හරහා. ඒකදී ඔයගොල්ලන්ට පේනවානේ වයර් එකක් මොකුත් නැහැ. සමහරව ඒරියල් එකට පොඩි වයර් කෑල්ලක් අයි කරනවා. ඒ වුණාට ඒක නෙවෙයි. එතෙන්දී ශබ්ද තරංගයේ ඉන්නේ රේඩියෝ වේව්ස් හරහා. හරිද? අපි කියන්නේ ශබ්දය එන්නේ අපි අපේ ගෙදර තියෙන රේඩියෝ එකට එන්නේ රේඩියෝ වේව්ස් හරහා. එතකොට ඒකෙදී වීඩියෝ ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ඒ ටෙක්නොලොජි එකේදී ශබ්දය විතරක් ට්‍රාන්ස්ෆර් කරන්න විතරයි රේඩියෝ වේව්ස් ගොඩක් දුරට භාවිත කරන්නේ. එතකොට රේඩියෝ වේව්ස් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඊට පස්සේ Wi-Fi තරංග සාමාන්‍යයෙන් අපි රවුටර් එකල ගෙදර මීටර් 100ක 200ක සීමාවක් තුල අපිට අන්තර්ජාල සේවාව භාවිත කරන්න පුළුවන්.
Wi-Fi තරංග හරහා ඒක ඔයගොල්ලෝ දන්නවා දැන් භාවිතා කරනවා. ඊළඟට Bluetooth කියන්නේ වයර් රහිතව දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන් Bluetooth වලින්. සාමාන්‍යයෙන් Bluetooth කියන දේ ගොඩාක් දුර අරගෙන යන්න බෑ. සාමාන්‍ය Wi-Fi මීටර 200 300ක් අරන් ගියත් Bluetooth කියන එක විතර දුර ගෙනියන්න බෑ. උදාහරණයක් බලන්න. ගෙදර ෆෝන් දෙකක් තියෙනවා නම් එක ෆෝන් එකකින් තව ෆෝන් එකකට ඉමේජ් එකක් යවලා මාරු කරලා බලන්න, සෙන්ඩ් කරලා බලන්න Bluetooth ටෙක්නොලොජි එක හරහා ඒ යන අතරමඟදී ටිකක් දුරකට ගෙනිල්ලා බලන්න පින්තූර එන්නේ නැහැ. ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. ඒ දෙන්න අතර තියෙන Bluetooth තරංග ඇවිල්ලා ලොකු දුරකට ගෙනියන්න බෑ. ඊළඟ ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ ඒ වගේ දෙයක් තමයි. භාවිතා කරනවා රිමෝට් එකේ. ටීවී එකේ තියෙන රිමෝට් එක තියෙනවනේ නේ. ඒක සාමාන්‍යයෙන් උඩරිම පුංචි දුරක් තමයි මීටර 10ක් වගේ තමයි උඩරිම පාවිච්චි කරන්න පුළුවන්. ඉන්ෆ්‍රාරෙඩ් එක. උඩක් දුර ගෙනියන්න බෑ. ඉස්සරම ෆෝන් වල තිබුණේ ඉන්ෆ්‍රාරෙඩ් තමයි දත්තම මාරු කරන්න ෆෝන් දෙකක් අතර. ෆෝන් දෙක අනිවාර්යෙන් මේව ළඟින්ම තියලා තියන්න ඕනේ. මෙයාගෙන් මෙයාට ෆොටෝ එකක් ෂෙයා කරනවා නම් ෆෝන් එක කොහොම ළඟින් තියලා තියන්න. වැරදිලා හරි කෝල් එකක් ඇවිල්ලා ෆෝන් එක ආන්සර් කරනොදී ෆයිල් එක යාට ලැබෙන්නේ නැහැ. හරිද? ඒ දේවල් මගහරින්න තමයි දැන් ගොඩක් දුරට ඉස්සර ඔය ඉන්ෆ්‍රාරෙඩ් Bluetooth තිබ්බට Wi-Fi තිබුණේ නැහැ ෆෝන් වල. දැන් Wi-Fi එක ඉන්බිල්ට් හදලා තියෙන්නේ. සාමාන්‍ය දුරකට ගියත් එයාට මේ නෙට්වර්ක් එක තුල ඉන්න ඕන නිසා. හරිද? එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ Bluetooth වලින් කොහොමද නෙට්වර්ක් එකක් හැදෙන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අපි තුන් දැන් රිමෝට් එක කියලා. රිමෝට් එකෙන් අපි ටීවී එකට දත්තයක් නේ යවන්නේ. අපි රිමෝට් එකේ channel මාරු කරනවා කියන්නේ බටන් එක ප්‍රෙස් කරාම මෙයාගේ දත්තයක් හරි විධානයක් හරි තමයි send වෙන්නේ. හරිද? එතකොට මේ දෙන්න අතර මේ වැඩේ වෙන වෙලාවට ජාලයක් නැත්නම් මේ දෙන්න අතර සම්බන්ධයක් නැත්නම් ටීවී එක අපි තුන් දැන් උදාහරණයක් වෙන රිමෝට් එකක් ගෙනල්ලා අපේ ගෙදර තියෙන ටීවී එකට වෙන රිමෝට් එකක් ගෙනල්ලා ප්‍රෙස් කරාට වැඩේ වෙන්නේ නැහැ. හේතුව තමයි මේ දෙන්න ඒ ජාලය ඇතුළ අඳුරන්නේ නැහැ. වර්ග දෙකක්. ඒක නිසා එතකොට Bluetooth හරහා හරි ඉන්ෆ්‍රාරෙඩ් හරහා හරි වෙන්නේ මේ උපකරණ දෙක හඳුනගෙන ඒ දෙන්න අතර ජාලයක් දත්ත වමාරු වීමක් තමයි වෙන්නේ. අපි රිමෝට් එක අරගෙන ප්‍රෙස් කරනකොට එතනදී විධානයක් හෝ දත්තයක් තමයි ටීවී එකට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. හරිද? අන්න එතකොට මේ දෙන්නත් අයිති වෙනවා පරිගණක මේ ජාලකරණයේදී මේ ජාල කරන්න පාවිච්චි කරන රහන් රහිත ක්‍රම වලට අයිති වෙනවා Bluetooth සහ infrared කියන දෙක. ඊට පස්සේ device ටික දීලා තියෙනවා පරිගණක ජාල කිරීමට අවශ්‍ය මූලික උපාංග කියලා. අච්චුපොත හැමෝගාම තියෙනවා කියලා මම හිතනවා. ජාලයක් තුල මෘදුකාංග දෘඩාංග සහ ගුණ පණිවිඩ කළමනාකරණය කරන්න. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දත්ත ටික සේව් කරලා තියාගන්න මේ පරිගණක ජාලයක අපි භාවිත කරන අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා සර්වර් එකක්. තියෙනවා නම් ගොඩක් දුරට සාමාන්‍යයෙන් ඔය බැංකු වල වගේ සර්වර් එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. සර්වර් එකක් සාමාන්‍යයෙන් හැමතිස්සෙම අපේ කම්පියුටර් එක වගේ ෂට් ඩවුන් කරන්නේ නැහැ. අපේ කම්පියුටර් එක වගේ නිකන් තියන්නේ නැහැ සර්වර් එක ගොඩක් දුරට පැය 24ම වැඩ කරනවා සර්වර් එක. එයාගේ රිපෙයාර් එකක් ආවොත් ඇරෙන්න සර්වර් එකක් සාමාන්‍යයෙන් ෂට් ඩවුන් කරන කාලයක් බොහොම අඩුයි. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවනේ බැංකුවක් කියන්නේ අපි ATM මැෂින් එකකට ගිහලා සල්ලි ගත්ත උනා සර්වර් හැමතිස්සෙම වැඩ කරනවා. හරිද? ඔන්ලයින්ම තමයි සර්වර් එක තියෙන්නේ. එහෙම නැති වුණා නම් ඒ දේවල් කරන්න බෑ. ඊළඟට ස්විච් එක. ස්විච් එක පරිගණක ටිකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අතර සම්බන්ධතාවය ගොඩනගන්න තමයි මැදිහත් කරු ලෙස තමයි වැඩ කරන්නේ. මම ඔයගොල්ලන්ට කියනවා. සාමාන්‍ය නෙට්වර්ක් ස්විච් එකක් මේක පෝට් 8ක් තියෙන එක පාවිච්චි කරනවා අපි පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපේ පරිගණක ජාලයට සම්බන්ධ කරගන්න මෙන්න මේ RJ45 ඇඩැප්ටර් හරහා. එතකොට මෙයාගේ තියෙන විශේෂත්වයක් තමයි ඔයගොල්ලෝගේ පොතේ යන දාලා දෙන උදාහරණයක් විදිහට එක් පරිගණකයකින් මුද්‍රණ විධානයන් දුන්නට එම පණිවිඩය ස්විච් එක හරහා ඒ ලැබිය යුතු උපාංකය වෙත යවනු ලබයි. ඒ කියන්නේ මෙහෙම. දැන් මේ මුද්‍රණ විධානය කියන්නේ print outs ගන්නවා නම් කියන එක ඔය දීලා තියෙන්නේ. print out ගන්න විතරක් නෙවෙයි අපි වෙන දේවල් වලට network එක පාවිච්චි කරනවා. ඉස්සර තිබුණේ මේ ස්විච් එක නෙවෙයි ඔයගොල්ලන්ට 10 වසරේ දැන් මේ ඉස්සරහට තියෙන පාඩමේ network එකේදී මේක අහනවා අනිවාර්යෙන් විභාග වලට හැමදාම වගේ network කොටසදී අහන ප්‍රශ්නයක් තමයි ඉස්සර තිබුණේ network එකක් හදන්න ස්විච් එක නෙවෙයි. ඉස්සර තිබුණේ hub එක කියලා එකක්. සිංහල වචනේ මට මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඉස්සර තිබුණේ hub එක කියලා එකක්.
ස්විච් එක ආයේ පසු කාලේ ඉන්නවා. හේතුව තමයි හබ් එක ගත්ත දෙයක උදාහරණයක් අපි මෙහෙම හිතමු. හබ් එක ගත්ත දෙයින් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ස්විච් එක නැතුව හබ් එකක් නම් තිබුණේ මේ කම්පියුටර් එක මෙයාට දත්තයක් සෙට් කරොත් ඉතින් හබ් එක කරන්නේ මොකද්ද? මේ ඩේටා එක හබ් එකට අරගෙන මේ ජාලය තුල ඉන්න ඔක්කොටම යවනවා. ඔක්කොටම යවලා හරි පරිගණකයේ විසින් ඒ ෆයිල් එක අඳුනගත්තට පස්සේ තමයි මෙයාට තමයි උනේ කියලා පස්සේ තමයි හබ් එකෙන් දෙන්නේ මෙයා. එතකොට ඒකේ තියෙන ප්‍රශ්න තමයි මෙයා යවපු පණිවිඩය මෙයා යවපු දත්තය මෙයාට ලැබෙන්න නෙට්වර්ක් එක තුළ යම්කිසි වෙලාවක් යනවා. ඊළඟට මෙයා මේ පණිවිඩය හබ් එක හරහා මෙයා දුන්නු පණිවිඩය මෙයාට අරන් යන අතරේ මෙයා කාට හරි පණිවිඩයක් යවන්න ඕන. මෙයා දත්තයක් සෙට් කරනවා නෙට්වර්ක් එකට මෙයාට මේ පණිවිඩය දී ගන්න බෑ මෙයා කියන පණිවිඩය අරගන්න බෑ. එතකොට නෙට්වර්ක් එක තුල ට්‍රැෆික් එකක් හැදෙනවා. නෙට්වර්ක් එක තුල ට්‍රැෆික් එකක් හැදෙනවා. එතකොට මේ සම්පූර්ණ පරිගණක ජාලය ස්ලෝ වෙනවා. හරිද? ස්ලෝ වුණාට පස්සේ නෙට්වර්ක් එකක මොනවා හරි ප්‍රශ්නයක් එතකොට මෙයාට ඩේටා එක ලැබෙන්නේ නැහැ. ඔය වගේ හබ් එකේදී එරර්ස් තිබුණා. ඒකේ හේතුව තමයි මෙයා හරියටම මෙයා යවන දත්තය එකපාරම යවන්න ඕන කෙනා අඳුනගෙන සෙන්ඩ් කරන්නේ නැහැ හබ් එකට. එයා කරන්නේ දත්තය යවලා මේ හැමෝටම මැසේජ් එක යවලා හරි කෙනා ඒක අඳුනගෙන අරගත්තට පස්සේ තමයි ආරයිට් එයාට දෙන්නේ. හරිද? පණිවිඩය ඔක්කොටම දීලා හරිම කෙනා පස්සේ තමයි අඳුනගෙන දත්තය එයාට දෙන්නේ. ඒක නිසා හබ් එකක් තියෙන නෙට්වර්ක් එකක් ගොඩක් ස්ලෝ. දැන් පාවිච්චි කරන්නේ නැහැ හබ් එක. නමුත් දැනට භාවිතයෙන් අයින් වුණත් පුතේ ඔයගොල්ලෝගේ ICT සබ්ජෙක්ට් එකේදී යන ගොඩක් ප්‍රශ්න අහනවා මේ O level වලදී එහෙම එක්සෑම් එකේදී අනිවාර්යයෙන්ම හබ් එක ගැන ගැටලු තියෙනවා. ස්විච් එක එහෙම නැහැ. වෙනස තමයි ඒක තමයි ඔයගොල්ලන්ට පොතේ දීලා තියෙන එක් පරිගණකයක් දීපු මුද්‍රණ විධානයක්. මුද්‍රණ විධානයක්ම කියන්නේ බෑ. අපිට මෙයා මේ සින්දුවක් වුණත් වෙන්න පුළුවන්. මෙයාට සින්දුවක් කොපි කරනවා. මෙයාගේ කම්පියුටර් එකේ තියෙන සින්දුවක් මෙයා කොපි කරගන්න. එතකොට මේ දෙක අතර දත්ත හොමාරු වෙනවා. එතකොට දැන් උදාහරණයකට මම හබ් එක නම් තිබුණේ එයා මොකද කරන්නේ මෙයා මේ සින්දුව හොයාගන්න මේ අතරට එද්දි මෙයා කරන්නේ හැම තැනම හොයලා තමයි මෙයා හොයලා දෙන්නේ. හබ් එක නේද? හැබැයි ස්විච් එකේ එහෙම නෑ. රයිට් මෙයා පණිවිඩයක් දුන්නොත් මෙයාට ටම්කල් එයා දන්නවා මේ නෙට්වර්ක් එකේ ඉන්න මෙන්න මෙයාට තමයි පණිවිඩය එන්නේ කියලා. ස්විච් එක ඩිසයින් කරලා තින්නේ මේ විදිහට. මෙයා ටක්කල් ස්විච් එක හරහා මෙයා අඳුනගෙන මොකද කරන්නේ? මෙයාට අවශ්‍ය කරන දේ බොහොම ඉක්මනට කරලා දෙනවා. ඒ අතරතුරේදී වෙන දේවල් මේ කට්ටිය නෙට්වර්ක් එක මෙයා සර්වර් එකත් එක්ක සම්බන්ධ වුණා. කිසි කෙනෙක් ඕනේ නැහැ. ස්විච් එක හොඳ උපකරණයක්. එයාට පුළුවන් ඒ අදාළ ඇතුලේ වෙන කර්තව්‍යයන් ටික වැඩ ටික මැනේජ් කරගන්න පුළුවන් නෙට්වර්ක් එකේ. ඒක නිසා හබ් එක දැනට භාවිතේ නැහැ. එතකොට හබ් එකේ ස්විච් එකේ තියෙන වෙනස්කම මතක තියාගන්න ලබන අවුරුද්දේ නැවත ඔයගොල්ලන්ට ඒක උගන්වනවා. ඒකට නිකන් මතක තියාගන්න. හබ් එකේදී නෙට්වර්ක් එක තුල දී පණිවිඩයක් යවුවොත් හබ් එක පණිවිඩේ ලැබෙන්න ඕන කෙනාට එකපාර දෙන්නේ නැහැ. එයා කරන්නේ නෙට්වර්ක් එකේ තියෙන සියලුම දෙනාට මේ පණිවිඩය යවලා නිවැරදි කෙනා පස්සේ තමයි අඳුනගෙන පණිවිඩේ බාර දෙන්නේ. හැබැයි ස්විච් එක එහෙම නැහැ. හරියටම එක කම්පියුටර් එකක් එයාගේ මැසේජ් එකක් තව කෙනෙකුට තව පරිගණකයකට යවුවොත් නිවැරදිව එකපාරම මෙයා මැසේජ් එකේ සෙන්ඩ් කරන්න කලින් කාටද යවන්න ඕනේ කියලා අඳුනගෙන තමයි ස්විච් එකෙන් පණිවිඩය යවන්නේ. එතකොට මේ නෙට්වර්ක් එකේ ස්පීඩ් හොඳයි. හරිද? එතකොට ඔන්න ඔය ස්විච් එකේ හබ් එකේ ඔය වෙනස්කම තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ කරනවා ජාල කරන අතුරු මුණක් කාඩ් එකක්. නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකක් සාමාන්‍යයෙන් නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙන පරිගණකයක හෝ වෙන ඩිවයිස් එකක අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද? අපි සාමාන්‍යයෙන් මේ කම්පියුටර් එකක් ගාගෙන આવොත් බෑක් පැනල් එක හරවලා බලන්න අපිට නෙට්වර්ක් එකට පොතේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක ගත්තොත් අපිට කාඩ් එකක් කඩින් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පරිගණකයේ බෑක් පැනල් එක හැරුවාම ඔයගොල්ලන්ට දකින්න තියෙනවා බෑක් පැනල් එකේ ඔය නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක හදලම එන්නේ. හැබැයි සමහර වෙලාවට මේ ඔයගොල්ලන්ට පොතේ දීලා තියෙන දැක්කද කාඩ් එකයි කම්පියුටර් එකයි දෙකම පෙන්වලා තියෙන හේතුව තමයි සමහර වෙලාවට පරිගණකයේ එන පෝට් එක පිච්චිලා යන්න පුළුවන්. උදාහරණයක් අනිවාර්යයෙන්ම පිච්චෙන වෙලාවක තමයි අපේ නෙට්වර්ක් එකේ තියෙන ඩිවයිස් ඕෆ් කරන්නේ නැහැ විදුලි කොටන වෙලාව.
ලයිටින් වෙලාවට ඕෆ් නොකරොතින් නෙට්වර්ක් එකට රවුටර් එක හරහා සාමාන්‍යයෙන් රවුටර්ස් වලට ගොඩක් මේ අකුණු පදිනවා වැඩි. රවුටර් එක හරහා හේතුව තමයි එයා මේ ලොකු බෑන්ඩ්විඩ්ත් එකකින් data සම්ප්‍රේෂණය කරන නිසා මේ එන්න පුළුවන් ගොඩක් වෙලාවට ගෙදර රවුටර්ස් පාවිච්චි කරන අය රවුටර් එක ඔෆ් කරන්න මේ විදුලි කොට වෙලාවට අනිවාර්යයෙන් පහළ තියන්න. ඒ වගේ වෙලාවට මදර් බෝඩ් එකේ තියෙන බෝඩ් එක පිච්චුනොති. දැන් නෙට්වර්ක් වැඩ කරන්නේ නෙට්වර්ක් එක වැඩ කරන්නේ නැහැ කියලා අපිට බෑනේ මවුස් පුවරුව විසි කරලා දාන්න මදර් බෝඩ් එක අයින් කරන්න. අන්න ඒකට ඔප්ෂන් එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. අපිට පුළුවන් වෙනම සෙපරේට් කාඩ් එකක් ගන්නලා මදර් බෝඩ් එකට හයි කරගන්න. හරිද? ඒකට තමයි කියන්නේ NIC එකක් කියලා. මේක network interface card එක. හරිද? exam එකට අනිවාර්යෙන්ම ඔයගොල්ලෝගේ වලට එනවා මේ දේවල්. NIC කියලා අහපු ගමන් national identity card කියලා ලියන්න එපා. ඒක නෙවෙයි මේක network interface card එක. network වලදී NIC කියන වචනේ ආවනම් ආයෙ වෙන මුකුත් නැහැ. ජාලකරණයේදී අනිවාර්යෙන් මේක network interface card එක ඕන. දෙන්න ඕන. ඊළඟට RJ45 සම්බන්ධක සහිත කේබල් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා දෙන්නවා RJ45 ක්ලිප් තියෙන මේ කේබල් RJ45 ක්ලිප් තියෙන මෙන්න මේ කේබල් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ මේ කේබල් එකේ ගත්තොත් අග්‍ර දෙකේම දෙපැත්තෙම පොල් දෙකේම තියෙනවා RJ45 එකක් සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට කියනවාදී RJ45 එකක් මේ දෙකේම සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ විදිහට. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් අපි මේ RJ45 ක්ලිප් එක විතරක් සාමාන්‍යයෙන් අපිට කඩෙන් ගන්න පුළුවන්. අරගෙන crimping tool එක කියන tool එක පාවිච්චි කරලා crimping tool කියන tool එක පාවිච්චි කරලා මේ විදිහට network cable එක හදා ගන්න පුළුවන්. network cable එක හදද්දී ඔයගොල්ලොන්ට මේ පාඩමේදී දීලා නැහැ. මේ අපිට නිකන් මේ හිතුණු විදිහට මේ cable ටික මේක ඇතුළට දාලා හදන්න බෑ. ඒකට තියෙනවා ක්‍රමයක් සහ අපි පාවිච්චි කරන නෙට්වර්ක් එකේ හැටියට ඒක එකිනෙකට වෙනස් වෙනවා. ඒ දේවල් ඕගොල්ලන්ට දැම්ම අවශ්‍ය නැහැ. පස්සේ බලමු අපි. එතකොට මේක තමයි RJ45 ක්ලිප් එක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා මම හිතනවා. මේ තියෙන්නේ RJ45 ක්ලිප් එකට සම්බන්ධ කරපු කේබල් එක. RJ සම්බන්ධක සහිත කේබල්. right. ඊට පස්සේ පහළට යන අපි මං හසුරුව එහෙම නැත්නම් රවුටර් එක. right. රවුටර් එක. මෙතන රවුටර් එකක් කියනවා වෙනන්න ඕනොත් ටිකක් ගොඩාක් පරණ රවුටර් එකක් නෙවෙයි සාමාන්‍ය මේක ෆයිබර් නෙවෙයි සාමාන්‍යයෙන් ගෙවල් වලට ටෙලිකොම් අපි ගත්තොත් ටෙලිකොම් එක හරහා දෙන අන්තර්ජාල සේවාව පාවිච්චි කරන්න ගත්තොත් මේක තමයි අපිට ලැබෙන රවුටර් එක වෙන්නේ. හරිද? එතකොට මේ රවුටර් එකේදී මෙයා කරන කාර්ය තමයි දැන් අපි නිකන් ස්විච් එක පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදුවොත් අපිට ඉන්ටර්නෙට් නැහැනේ. පරිගණක අතර දත්ත බොමාරු කරන්න පුළුවන්, මෙයාලා අතර print out කරන්න පුළුවන්, ඔය ඔක්කොම කරන්න පුළුවන්. නමුත් මේ කිසිම කෙනෙකුට මේ ජාලයෙන් එළිය තියෙන පරිගණක ජාලයකට යන්න බෑ. මේ කිසිම කෙනෙකුට Facebook යන්න බෑ. මේ කිසිම කෙනෙකුට YouTube යන්න බෑ. හේතුව තමයි මේ ජාලයෙන් එළියට යන්න ඒකට facilities නැහැ. අන්නේ facility එක නැත්තම් ඒ සේවාව දෙන්න තමයි router එක design කරලා තියෙන්නේ. හරිද? ඒ සේවාව වලින් තමයි මේ router එක නිර්මාණය කරලා තියෙන්නේ. router එක මම හසුරුව අපේ පරිගණක ජාලයෙන් එළියට ගිහිල්ලා වෙනත් පරිගණක ජාලයකට සම්බන්ධ වෙන්න තමයි අපිට මේ රවුටර් එක දීලා තියෙන්නේ. මම හසුරුව භාවිතා කරන්නේ එක් පරිගණක ජාලයක පරිබාහිර වෙනත් පරිගණක ජාලයකට හෝ අන්තර්ජාලයකට හෝ සම්බන්ධ කිරීම සඳහාය. right එතකොට උදාහරණයක් එක්ක ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඒ අරුණාම පටලවා ගන්න එපා. පරිගණක ජාලයක් හදන්න මේක අත්‍යවශ්‍යම නැහැ. පරිගණක ජාලයෙන් එළියට යනවා නම් ඔයාලා ඉන්ටර්නෙට් යන්න ඕන නම් කම්පියුටර් එකේ මේ ඒ පරිගණක ජාලයේ ඉන්නට ඒ දෙයට විතරයි අපිට රවුටර් එක ඕන වෙන්නේ. ඒ අරුණාම සාමාන්‍යයෙන් මේ නෙට්වර්ක් එකක් තියෙන තැනකට අපිට රවුටර් එකක් නැතුව වැඩක් නැහැ. මොකද මේ නෙට්වර්ක් එකේ ඉන්න අයට අවශ්‍ය වුණොත් ඕනම ඩේටා එකක් එළියෙන් ගන්න හැකියාව තියෙනවා. හරිද? ඒක නිසා අපිට සාමාන්‍යයෙන් රවුටර් එක තියෙන්න ඕන. right ඊට පස්සේ පරිගණක ජාලයක ඔයගොල්ලන්ට පුතේ ආකෘතියක් මේකේදී දීලා තියෙනවා.
පරිගණක ජාල භාවිතය කිරීමේදී අරමුණු ඔය දේවල් ටිකක් ඔයාලට දීලා තියෙනවා right මම කියන දේවල් ඕගොල්ලන්ට හොඳට ඇහෙනව නේද අපි දැන් නෝට් එක ටිකක් ලියාගමුද දැන් ටිකක් කම්මැලි වෙලා ඇද්ද ගෙදර ඉඳලා නෝට් ලියලම නැද්ද ඉතින් නේද මේ ලියන පොත් එහෙම හොයාගන්න ඇද්දිනේ හොයාගෙන නෝට් එක පොඩ්ඩක් ලියමු මම කියන දේ පැහැදිලිව ඇහෙනව නේද නෝට් එක ලියාගන්න පුළුවන් නේද alright නෝට් එක ලියන්න කලින් පොඩ්ඩක් අපි දැන් මේ කතා කරපු දේවල් වල නොතේරුණු දැන් තියෙනවද මොනවාද ප්‍රශ්න දෙන්නේ ප්‍රශ්න ඇති දැන් අපි ගෙදර දැන් ගොඩක් මේ දවස්වල ඉන්ටර්නෙට් එහෙම මේ විතර භාවිතා කරා මොනවාද ආපු ප්‍රශ්න chat එකේ ටයිප් කරන්න මට ඔයගොල්ලෝ කියන දේවල් මේ මම මේ මියුට් කරලා තියෙන හින්දා ඇහෙන්නේ නැහැ ඔයාලගේ මේ මයික්‍රොෆෝන් මම මියුට් කරලා තියෙන ඒක නිසා ඔයාලට තියෙන ප්‍රශ්න chat එකේ ටයිප් කරන්න බලන්න network එකේදී දැන් ඔය අපි කතා කරපු කොටසදී පිටිපිට ගැටලු ටයිප් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ chat එකේදී මේ මට පේනවා chat එක දිහා මම බලාගෙන ඉන්නේ ටයිප් කරන්න බලන්න ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා को प्रश्न නැද්ද ප්‍රශ්න නැති වෙන්න බෑ මොඩම මේ දැන් පොඩි පොඩි හරි ප්‍රශ්න ඇති මේ ගෙදර ප්‍රශ්න නෙවෙයි අපි දැන් අපි කතා කරපු කොටසේ තියෙන ප්‍රශ්න පුතේ මට chat එකේ ටයිප් කරන්න එතකොට මම ආයෙ කියලා දෙන්නම් එතකොට හැමෝටම හොඳයි ඒක නිසා පොදු එක එක්කෙනාට තියෙන ප්‍රශ්න ටික ටයිප් කරන්න බලන්න මේ chat එකේ ඉක්මනට මට මැසේජ් එකක් දාන්න මේකේ
सर सर्वर कंप्यूटर එක breakdown වුණොත් මොකද කරන්නේ කියලා ඉමාන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉමාන් මෙහෙම අපි දැන් සාමාන්‍යයෙන් server computer එකක් පාවිච්චි කරද්දී ඒ කියන්නේ බහුලව භාවිත කරන බැංකුවක වගේ ආයතනයක් කියලා කියනකොට මේ server එකට අමතරව යාළුවගේ head office එකේ main branch එකේ මේ server එකෙන් අද දවසේ ඇතුළත දැන් මේ කට්ටිය ඕපලා ගියාට පස්සේ මෙයා ගන්නවා මේ කම්පියුටර් ඔක්කොගෙම බෑකප් එකක් මෙයා අරගන්න. ඒ කියන්නේ මේ තුන්දෙනාම කරන වැඩවල data මේකෙම තියෙන්නේ මේකේ බෑකප් එකක් එයා ඔටෝමැටිකලි hard disk එකේ වෙන කොටසකට save කරගන්නවා. ඒකෙත් බෑකප් එක අන්තර්ජාලය හරහා එයාලගේ තියෙන main branch එකේ තියෙන main ලොකු server එකක් තියෙනවා සේවාදායක පරිගණක වර්ග තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒවා. ඒ වගේ ලොකු සර්වර් එකකට daily update කරගන්නවා. රෑ 12ට නම් ඒක schedule කරලා තියෙන්නේ automatically වෙන්න. එතකොට මේ සර්වර් එකේ තියෙන data ටික automatically රෑ 12ටද දීලා තියෙන time එකට හරි හවස 6ටද දීලා තියෙන time එකට automatically backup කරනවා. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු වගකිය යුතු ආයතන යාලා මේක සාමාන්‍යයෙන් පැයෙන් පැයට හරි විනාඩි 30න් 30ට හරි පුංචි කාලයක වෙලාවක් දීලා ඒ කාලය තුල අප්ලෝඩ් වෙන විදිහට තමයි data ටික හදලා තියන්නේ. හොඳ ප්‍රශ්නයක් කිව්වා. තව මොනවද ප්‍රශ්න තියෙන්නේ පුතේ ඔයගොල්ලෝ network එකේ? ඔය පොඩි කොටස ඔයගොල්ලෝ දෙන්නේ ඒ ජාලය තුල මොනවද ඇතුළේ තියෙන්නේ? 10 වසරේ පොත් හම්බුනා නම් ඒකේ බලන්න network පාඩම ලොකු පාඩමක් තියෙනවා ඔයගොල්ලන්ට. ඒකින්ද මම අද ටිකක් වැඩිපුර මේ පැහැදිලි කරේ ඒකයි network එක ගැන. තාම මොනවද ප්‍රශ්න තියෙන්නේ? මයික් එක ඔන් කරලා හරි ගමන්නේ කියන්න මේ මම අහගෙන ඉන්න අමාරු වෙන හරි මේ මොනවාද ඔයගොල්ලන්ට තාපුදේ ප්‍රශ්න තියෙන්නේ කියන්න. ඉමාන්ට විතරයිද ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න නැද්ද? කතියිද? network එකේ තියෙන ප්‍රශ්න ඉක්මනට කියන සාමාන්‍ය network එකක වැඩ කරද්දී අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. අනිවාර්යයෙන්. අන්නේ ප්‍රශ්න මොනවද කියලා මම අහන්නේ. right ප්‍රශ්න නැත්නම් අපි note එක ලියමු එහෙනම්. ප්‍රශ්න නැත්නම් අපි note එක ලියාගන්න යමුද? මෙවුණී ප්‍රශ්නයක් අහලා දිනවා රිමෝට් එකේ තියෙන ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස් ද කියලා. අනිවාර්යෙන් ගොඩක් රිමෝට් පාවිච්චි කරන්නේ ඉන්ෆ්‍රාරෙඩ් කියන. ඒ කියන්නේ අපිට සාමාන්‍ය රිමෝට් එක කරන් ලොකු දුරක් ගියාම මේක පාවිච්චි කරන්න බෑනේ. අපි රිමෝට් එක අරගෙන සාමාන්‍ය දුරකට ගියාට පස්සේ මේ වැඩ කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ රිමෝට් එකේ තියෙන්නේ මේ සාමාන්‍ය ඉන්ෆ්‍රාරෙඩ් කිරණ දැන් සාමාන්‍ය අපිට පේන්නේ නැහැනේ. මේ කිරණවල කිසිම දෙයක් නමුත් ඉන්ෆ්‍රාරෙඩ් එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයාලගේ මේ ගෙදර රිමෝට් තියෙනවනේ සාමාන්‍යයෙන් ටීවී එකක් එහෙම නැති ගියක් හොයාගන්න අමාරුයි රිමෝට් එක අරගෙන කැමරාවක් තියෙන ෆෝන් එකකින් කැමරා එක ඔන් කරලා රිමෝට් එකට අල්ලලා බටන් එක ප්‍රෙස් කරලා බලන්න ඉන්ෆ්‍රාරෙඩ් කිරණ LED එකේ LED ලයිට් එකක් නෙවෙයි ඉන්ෆ්‍රාරෙඩ් එක ගෙනියන්න පුළුවන් ග්‍රාහකයෙක් තමයි ඒක තියෙන්නේ ඒක හරහා තමයි ටීවී එකට යවන්නේ ඒක ඉන්ෆ්‍රාරෙඩ් නිසා තමයි මේ ගොඩක් දුර ගෙනියන්න බැරි. දැන් ඒක බ්ලූටූත් වලින් හදන්න බැරි හේතුව තමයි බ්ලූටූත් එකට වඩා ඉන්ෆ්‍රාරෙඩ් එක ටිකක් ඉක්මනට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඩේටා එක ඉක්මනට යාට දෙන්න පුළුවන්. බ්ලූටූත් එකට සාමාන්‍යයෙන් පොඩි කාලයක් ගත වෙනවා බ්ලූටූත් එක කනෙක්ට් කරගන්න පොඩි වෙලාවක් යනවා. නමුත් බ්ලූටූත් එකේදී ඉන්ෆ්‍රාරෙඩ් වලට වඩා ලොකු බර ෆයිල් එකක් සෙන්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් වලට වඩා බ්ලූටූත් වල හදාගන්න කනෙක්ෂන් එකේ උපකරණ දෙක අතර ටිකක් ස්ටේබල්. ඒ කියන්නේ නිකන් නැති වෙලා යන්නේ නැහැ ගොඩක් දුරට සාමාන්‍ය වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන්
වයර්ලස් කීබෝඩ් මවුස් ඇවිල්ලා තියෙනවානේ කම්පියුටර්ස් වලට පාවිච්චි කරන්නේ වයර්ලස් මවුස් එක වයර්ලස් කීබෝඩ් එක ඒව බ්ලූටූත් හරහා තමයි කරන්නේ. ඒව ඉන්ෆ්‍රාරෙඩ් හරහා නෙවෙයි ඒව බ්ලූටූත් හරහා. දැන් ගොඩක් ඉන්ෆ්‍රාරෙඩ් පාවිච්චි කරන ගොඩක් අඩුයි. ඉන්ෆ්‍රාරෙඩ් කරන ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ රිමෝට් වල තමයි රිමෝට් කන්ට්‍රෝල් වල. ඒ වගේම පොදුවේ කියන්න ඕනේ සාමාන්‍යයෙන් ඔය මේ නෙට්වර්ක් එකේ වයර්ලස් පාවිච්චි කරන්න දින මේ හැම රහන් රහිත හැම කිරණක්ම මිනිස්සුන්ගේ සිරුරට හානිදායකයි. ඒක මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ අහලා දෙනවා රිමෝට් එක බඩ ඉස්සරහින් යන්න එපා කියලා අපිට කියන්නේ. හේතුව තමයි මේ වයර්ලස් කිරණ සියල්ලක්ම මිනිස්සුන්ගේ සිරුරට හානිදායක. අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන Wi-Fi එක 802.11 කියන බෑන්ඩ්විඩ්ත් රේන්ජ් එකේ තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි වැඩි හිතන්නේ අපි ෆෝන් එකේ පාවිච්චි කරනවා අපි රැට නිදා ගන්න තැන ෆෝන් එක තියා ගන්නවා. මේ වයර්ලස් හැම කිරණක්ම අපේ මොළයට හානිදායකයි ශරීරයට ගොඩක් හානිදායකයි. ඒක නිසා මේ වයර්ලස් ගැන කතා කරන්නේ කියන්නේ ඒකත් නිකන් මතක තියාගන්න සහ රවුටර් එක උනත් රැට සාමාන්‍යයෙන් පාවිච්චි කරලා ඉවරයි නම් ඕෆ් කරලා නිදා ගන්න. රවුටර් එක ගොඩක් අය පාවිච්චි කරලා ඉවරනත් වහන්නේ නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේ වයර්ලස් කිරණ ගොඩක් දුරට මිනිස් සිරුරට අහිත කරයි. ඒක නිකන් මතක තියාගන්න. මියුටි රිමෝට් එකේ අනිවාර්යෙන් තියෙන ඉන්ෆ්‍රාරෙඩ් තමයි. හරිද? ඒක නේද ගොඩක් වෙලාවට මේ රිමෝට් එක ගොඩක් දුර අරන් යන්න බැරි එකයි. ඊළඟට බැටරි ආරෝපණය අඩු වෙනකොට ඉන්ෆ්‍රාරෙඩ් කිරණේ තියෙන මේ පවර් එක අඩු වෙනවා. බැටරි ආරෝපණය අඩු වෙනම් ඕගොල්ලෝ දැකලා තියෙන රිමෝට් එකේ මේ පරණ බැටරි නම් දෙන්න ටිකක් පවර් අඩු වෙනවා. ඊළඟට සමහර අය ටීවී එකේ සමහර ටීවී වල මම දැකලා දෙනවා රිමෝට් එක අරගෙන මෙහෙම ටීවී එක තාවට ගිහලා දැන් මෙහෙම දාන්න. එහෙම දාන්න වෙන්නේ සමහරවිට බැටරි බැස්සාම එහෙම වෙනවා. සමහර අය බෝතලෙට එහෙම දානවා. නමුත් එහෙම ඊළඟට ගොඩක් දුර ඉන්නවා නම් එහෙම මෙහෙම කරලා ටීවී එකට රිමෝට් එක පාවිච්චි කරන්න ඕනේ. ඉන්ෆ්‍රාරෙඩ් එකේ තියෙන පොඩි ගැටලු තමයි මේ. ඉන්ෆ්‍රාරෙඩ් නැතුව සාමාන්‍යයෙන් එන අලුත් ටීවී වල ගොඩක් දුරට ඉන්ෆ්‍රාරෙඩ් එක තමයි හදලා යවන්නේ. බ්ලූටූත් වලින් එන ටීවී තියෙනවා ගොඩක් ස්මාර්ට් ටීවී වල එහෙම සමහර සාමාන්‍ය රිමෝට් එකට වඩා ටිකක් වෙනස් රිමෝට් වල මේ බ්ලූටූත් තමයි දාලා යවන්නේ. හරිද? ඒක පොඩ්ඩක් බලා ගන්නත් පුළුවන් රිමෝට් එකේ අර මේ පොඩි ලයිට් එක තියෙන තැන බලන්න පුළුවන් LED බල්බ් එකක් වගේ නම් පේන්න තියෙන ගොඩාක් දුරට ඒක ඉන්ෆ්‍රාරෙඩ්. එහෙම නැත්නම් ඒ ඉස්සරහා වහලා වගේ තියෙනවා නම් සමහරවිට පොඩි ඇතුලේ පොඩි කන්ඩෙන්සර් එකක් වගේ පේන්න තියෙනවා නම් ඒක ගොඩක් දුරට බ්ලූටූත්. සාමාන්‍ය පරණ රිමෝට් තියෙන පරණ ටීවී ගොඩාක් ඒවා ඉන්ෆ්‍රාරෙඩ් කිරණ තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? තාමවත් ප්‍රශ්න තියෙන්නේ ටයිප් කරන්න. තා ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට ටයිප් කරන නෝට් එක පටන් ගන්න කලින් තා ප්‍රශ්නයක්
සර් සර්වර් එක ගැන පොඩ්ඩක් කියලා දෙනවද කියලා අහලා තියෙනවා. ඊළඟට අයල් දෙනවා සර් ෆෝන් එක නැතුව WhatsApp කියන්න පුළුවන්ද ඒක කොහොමද කියලා අහලා තියෙනවා. පුතේ ෆෝන් එක නැතුව WhatsApp යන විදිහ ඒ කියන්නේ මෙහෙම එකපාර කියලා දෙන්න බෑ. ඒකට දාගන්න ඕනේ පුතේ BlueStack කියන software එක download කරලා. ඔයාලා දන්නවනේ මගේ YouTube channel එක මම ඒකේ දාලා ඇති ස්මාර්ට්ෆෝන් නැති අයට WhatsApp කියලා අන්න ඒකේ බලන්න කොහොමද කරගන්නේ කියලා. ඒකේ download කරගන්න link එකක් මම දාලා ඇති. ඒකෙන් ගන්න. ඊළඟට server එක ගැන පොඩ්ඩක් කියලා දෙනවද කියලා අහලා තියෙනවා. දුමිදු server එක ගැන චුට්ටක් කියලා දෙනවද කියලා අහලා තියෙනවා අපි දුමිදු නේ. ඔව්. right server එක ගැන ටිකක් කියලා දෙනවද කියලා අහලා දුන්නේද සේවා දායක පරිගණකය ගැන තා පොඩ්ඩක් පැහැදිලි කරන්න. මගේ YouTube channel එකේ පුතේ මම link එක දාන්නම් ඒකේ බලන්න මේ හැමෝටම පුතේ මම ඉවර වෙන කලින් class එකේ මේ link එක දාලා තියන්නම් ඔයගොල්ලෝ මම chat එකට දාන්නම්. ඒකෙන් ගන්න ඔයාලට මේ scratch වල පාඩම් ටිකක් මම දාලා තිබුණේ ටිකක් මේ ඔයාලට ගන්න පුළුවන් ඒකෙන් අරගන්න. right ඔන්න මම මේ YouTube channel එක දැම්මා. ඕකේ තියෙනවා පුතේ මේ WhatsApp එක මේ ෆෝන් එක නැතුව පාවිච්චි කරන්න කොහොමද කියලා ඒක විශේෂයෙන් දැම්මේ මේ ගොඩක් වෙලාවට දැන් ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා ගාවනේ හෑන්ඩ් ෆෝන් තියෙන්නේ නේද? එතකොට අම්මා තාත්තා ගෙදර නැති වෙලාවක ක්ලාස් එකක් කරනදී ඔයගොල්ලන්ට කරන්න බෑ මේ WhatsApp වලින් තිබුණොත් ඉතින් හරියි. ඔයගොල්ලෝ group හදලා තියෙන WhatsApp වලින් ඒකයි අපි ගොඩක් වෙලාවට SMS එකෙන් ඔයගොල්ලන්ට එව්වේ. මේ එතකොට ඒකට BlueStack කියන එක දෙනවා ඒක download කරලා මේ දාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ හොයාගන්න මේ BlueStack එකේ ඒකේ link එක දාලා දෙනවා ඒක download කරගන්න. හැබැයි පොඩ්ඩක් data ඕන මේ MB 500ක් විතර ඒක download කරගන්න. එතකොට ඒකෙන් පුළුවන් මේ වැඩේ කරගන්නවා. right server එක ගැන ටිකක් පැහැදිලි කරන්න කියලා තිබුණ නිසා මේ පැහැදිලි කරන්න. server පරිගණකයක් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන කම්පියුටර් එකට වඩා ගොඩක් වෙනස් පරිගණකයක්. ඒ කියන්නේ අපි පාවිච්චි කරන කම්පියුටර්ස් වල තියෙන ඔපරේටින් සිස්ටම් එකක් නෙවෙයි server පරිගණකයක තියෙන්නේ. ඒකයි ඒ වෙනස තියෙන්නේ අපි පාවිච්චි කරන කම්පියුටර්ස් පාලනය කරන්න දැන් server කම්පියුටර් එක හදලා තියෙන්නේ. server කම්පියුටර් එකේදී එයාට තියෙන main එයාට කරන්න තියෙන මේන් කැරක්ටර් එක තමයි එයාට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි මේ network එකේ තියෙන අනිත් කම්පියුටර්ස් එක පාලනය කරන්න ඕනේ එයානේ. එතකොට ඒක නිසා පාලනය කිරීමේ හැකියාව එයාට ඕන නිසා මේ කම්පියුටර්ස් 100ක් තිබුණත් ඒ 100ම එයාට පාලනය කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් මේ දැන් මෙයාලා කරන හැම දෙයක්ම මොනිටර් කරන්න මෙයාට පුළුවන් වෙනවා. මේගොල්ලෝ ඉක්මනට කරනවා මේ 100 දෙනාම ඒක කන්ට්‍රෝල් කරන්න සර්වර් එකට පුළුවන්. සාමාන්‍ය පරිගණකයකට වඩා ලොකු
hard disk සාමාන්‍යයෙන් SCSI කියන වර්ගයේ තමයි මේ සාමාන්‍ය අපි පාවිච්චි කරන hard disk නෙවෙයි SCSI hard drive කියලා තියෙනවා. මෙයා මේ කට්ටිය 1 TB පාවිච්චි කරනවා නම් සාමාන්‍යයෙන් server එක තියෙනවා terabyte 20 hard disk 5ක් 6ක් විතරයි. දැන් ලොකු capacity එකක් තියෙනවා. මේ ඔක්කොගේම data තියාගන්න එපා. ඊළඟට ඒකේ තියෙන data එක hard disk එකකින් තව hard disk එකකට backup කරලා දිනවා. ඒ hard disk වල මොනවා හරි ප්‍රශ්නයක් වුණොත්දී ඊළඟට server එකක අපි පාවිච්චි කරන්නේ Windows හරි වෙන මොන හරි operating system එකක් වුණාට servers වල පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍යයෙන් Windows හරි වෙන මොන හරි operating system. හේතුව තමයි මේ Windows තියෙන computers ඕනම වෙලාවක මේ පරිගණක ජාලයට ඇතුළු වෙන කෙනෙකුට hack කරන්න පුළුවන්. මොන හරි හොඳ වැඩක් ආවොත් මේකේ router එක හරහා switch එක හරහා මේකට firewall එකක් දාලා තිබුණොත් ඒකත් බලවගෙන මේ network එකට ඇවිල්ලා එයාට පුළුවනි මේ කම්පියුටර්ස් වල තියෙන දත්ත ටික හොරගම් කරන්න. හිතලා බලන්න මේකේ තියෙන සර්වර් එක සාමාන්‍ය Windows සර්වර් එකක් නම් හැබැයි මතක තියාගන්න අපිට මෙහෙමත් කරන්න පුළුවන් අවශ්‍ය නම් සාමාන්‍ය පරිගණකයකට සර්වර් ඔපරේටින් සිස්ටම් එක දාලා ඒක සර්වර් එකක් කරගන්නත් පුළුවන්. හරිද? ඒකේ තියෙන අසාර්ථක පැත්ත ගැන කිව්වොත් එයාට බෑ ලොකු පරිගණක ප්‍රමාණයක් එකපාර කන්ට්‍රෝල් කරන්න. හරිද? ඒක තමයි එකම තියෙන ගැටලුව. ඒ අරනහම සාමාන්‍ය හොඳ සර්වර් එකක් නම් මේ කට්ටිය පාවිච්චි කරන අපි ඔයගොල්ලෝ මම පාවිච්චි කරන Windows නෙවෙයි පාවිච්චි කරන්නේ. මෙයා පාවිච්චි කරන්නේ Linux operating system එකක් සර්වර් වලටම විතරක් හදපු එකක්. ලොකු ගාණක් දීලා තමයි සර්වර් operating system එකක් ගන්න අපි. Windows වලදී තියෙනවා සර්වර් operating system. security එක පැත්ත ගොඩක් අඩු නිසා පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් අය. සර්වර් operating system තියෙනවා Red Hat, Unix Linux වලින් එක එක නම්බර් වලින් තියෙන සර්වර් වල තියෙන ඔපරේටින් සිස්ටම් ඒවා විශේෂත්වය සිකියුරිටි එක 100%ක්ම හොඳයි. ඒ කියන්නේ වෙන කෙනෙකුට ඇතුළු වෙලා මෙයාගේ data වලට data වලට කරන්න තියෙන හානිය අවම කරන්නයි ඒකම ලොකු ඔපරේටින් සිස්ටම් පාවිච්චි කරන්නේ අමාරු ඒවා පාවිච්චි කරන්නේ. සර්වර් එකකට සාමාන්‍යයෙන් අපේ පරිගණකයට ලොග් වෙනවා වගේ පාස්වර්ඩ් එක දුන්නා යූසර් account එක තෝරගත්ත පාස්වර්ඩ් එක දීලා එහෙම ලොග් වෙන්න බෑ. මෙයාගේ ඉන්නවා ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා හදන්න පුළුවන් සාමාන්‍යයෙන් ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා කීප දෙනෙක්. නමුත් එක ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් ඉන්නවා උදාහරණයක් අපි ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ මැනේජ්මන්ට් එක තීරණය කරන එක පුද්ගලයෙක්ගේ ෆින්ගර්ප්‍රින්ට් එක හරහා තමයි අලුත් සර්වර්ස් ගොඩාක් දුරට අරින්න හදන්නේ. හරිද? ෆින්ගර්ප්‍රින්ට් එකත් එකපාර එයා සාමාන්‍යයෙන් දැන් අපි ෆෝන් උත් තියෙනවනේ ෆින්ගර්ප්‍රින්ට් තියෙන. ඒ ෆෝන් එක එකපාර එයා ටක් ගාලා චෙක් කරා එහෙම මේ වෙනවනේ. නමුත් සර්වර් එකේ එහෙම නැහැ. fingerprint එකක් තියෙනවා ඒක දෙන්න ඕනේ ඊළඟට fingerprint එක දුන්නාට පස්සේ යාගෙන් මේ operating system එක install කරද්දී අර ප්‍රශ්න ටිකක් අහලා ඒ වලදී උත්තර දෙනවනේ ඒ උත්තර තුනක්වත් ගැලපෙන ඒවා දෙන්න ඕනේ ඔය වගේ ගොඩක් දේවල් දීලා තමයි server එක on වෙන්නේ හරිද ඊළඟට සාමාන්‍යයෙන් මේක log off වෙලා අපි වැඩ නොකර ඉන්නකොට log off වෙනවනේ සාමාන්‍ය අපේ පරිගණකයක් මෙයාට off වුණොත් නැවත on වෙන්න අර ස්ටෙප් ටික ඔක්කොම කරලා තමයි සර්වර් එක ඇතුළට යන්නේ. හරිද? ඒක හැම සර්වර් ඔපරේටින් සිස්ටම් එකේම නෑ ගොඩක්. සාමාන්‍යයෙන් සිකියුරිටි පැත්ත බලාපොරොත්තු වෙන අය දාන Red Hat වල වගේ ඔපරේටින් සිස්ටම් වල තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් සර්වර් එකේ හાર્ඩ්වෙයාර් පැත්ත ගත්තොත් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණකයට වඩා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණකයේ රුපියල් අපි නිකන් උදාහරණයක් 50000 එකක් නම් සර්වර් එක ලක්ෂ 5කට නෙවෙයි ලක්ෂ ගාණක් වෙන සර්වර් එකක් වෙන්න පුළුවන් ආයතන වල පාවිච්චි. හේතුව තමයි අර මම ඉස්සෙල්ලා කිව්වාගේ එයාට දෙන වගකීම වැඩි වුණා. හරිද? මම උදාහරණයක් මම හිතන්නේ මේක කියලා තියෙන සාමාන්‍ය අපි බැංකු වල පාවිච්චි කරන සර්වර් එක ගත්තොත් මේ බැංක් එකේ උදාහරණයක් අපි ගමු මහජන බැංකුව ගන්න. මහජන බැංකුවේ තියෙන හැම account එකකම විස්තර මේ සර්වර් එක ඇතුලේ තියෙනවා. හරිද? ඊළඟට මේ සර්වර් එකට කවුරු හරි හැක් කරොත් මේ සර්වර් එක ඇතුළට කවුරු හරි පහසුවෙන් Windows වගේ පාවිච්චි කරොත් මේක ඇතුළට ටක් ගාලා ගිහිල්ලා පුළුවන් යාලි කවුන්ටර් එකට සල්ලි ටිකක් ගන්න. හරිද? ඔය චිත්‍රපටි වල එහෙම පෙන්නන්නේ ලැප්ටොප් එකක අත දරපට ගාලා නෙක්නා සල්ලි ට්‍රාන්ස්ෆර් කරා. ඒ වගේ වැඩ සාමාන්‍යයෙන් කරන එක අමාරුයි මේ Linux සර්වර් පාවිච්චි කරන තැන්වල. එහෙම කරන්න බෑම කියලා කියන්න බෑ වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් ගොඩාක් දුරට සර්වර් වල ඔපරේටින් සිස්ටම් එක ඉඳලම
ලොකු මුදලක් වෙනවා. සාමාන්‍යයෙන් සර්වර් ඔපරේටින් සිස්ටම් එක ලක්ෂ 4.4මාරක් විතර වෙනවා. අඩුම ඔපරේටින් සිස්ටම් එක විතරක් ලක්ෂ 1මාරක් විතර වෙනවා අඩුම එකක් ගත්තොත්. හරිද? නොමිලේ ගන්න පුළුවන් Windows ළඟ තියෙන මේ සර්වර් ඔපරේටින් සිස්ටම් අපිට නිකන් ඔය පාවිච්චි කරලා චෙක් කරලා බලන්න පුළුවන්. එතකොට දැන් සර්වර් එකේ තව දෙයක් තමයි සර්වර් වල තියෙන වෙනස්කම. දැන් මේක ගත්තී ක්ලයන්ට් සර්වර් එකක් නේ. මේ සේවාදායක පරිගණකෙට මේ කට්ටිය උදේට ආවිල්ලා කම්පියුටර්ස් ඔන් කරාට මේගොල්ලෝ ඇත්තටම මේකේ හાર્ඩ්වෙයාර් ටික යූස් කරනවා විතරයි. මේ කම්පියුටර් එකේ තියෙන කොටස් ටික පාවිච්චි කරනවා විතරයි. නමුත් එයා වැඩ කරන ඉන්ටර්ෆේස් එක සම්පූර්ණයෙන්ම තියෙන සර්වර් එකට. බැංකුවලම තියෙන්නේ ගොඩක් දුරට ඒ සිස්ටම් එක. මෙයාලගේ දැන් බැංකුවක් ගත්තාම ඒගොල්ලෝට දෙනවා ලොගින් පේජ් එකක්. ඒකට ලොග් වෙච්ච වෙලාව විතර එයා වැඩ කරන්නේ මේකට. එතකොට හිතන්න සාමාන්‍ය බැංකුවක අවමය පරිගණක දැන් උදාහරණයක් ගහලා තියෙන බ්‍රාන්ච් එකක් ගත්තොත් මේන් බ්‍රාන්ච් එකක් ගත්තොත් අවමය එකම වෙලාවක් තුල පරිගණක 30ක්වත් වැඩ කරනවා. එක වෙලාවක් තුල අවමය අපි ගමු 25කට 20ක් වැඩ කරනවා කියලා. ඒ පරිගණක 20ම වැඩ කරන්නේ මේක ඇතුලේ. මෙතන තියෙන්නේ හાર્ඩ්වෙයාර් ප්‍රශ්නේ විතරයි. මේකේ තමයි ඇප්ලිකේෂන් එක වැඩ කරන්නේ. ඒකෙන් අරගෙන තමයි වැඩ කරන්නේ. හරිද? එතකොට මේ ඇප්ලිකේෂන් එක විනාඩි ගාණෙන් ගානකට ඩිස්කනෙක්ට් කරලා තමයි වැඩ කරන්නේ. ආරක්ෂාවට කරන දෙයක්. සමහරවිට ඔයගොල්ලෝ නිකන් බලාගෙන ඉන්න පොඩි බැංකුවකට ගියාම මේ ආයතන තුල වෙන ක්‍රියාවලිය දිහා එකිනෙකින් සර් පාස්වර්ඩ් එකක් දෙන්න කිය කැෂියර්ලා එල්ලනවා හැමතිස්සෙම. සාමාන්‍ය වෙලාවක් තුලදී සර් පාස්වර්ඩ් එකක් දෙන්න. එතකොට එයා එක්ක එතන ඉඳගෙන මෙයාට අවසර දුන්නාම තමයි මෙයාට ඩේටා දාන්න පුළුවන් වෙන්නේ. ඒ සිකියුරිටි එක. එතකොට සර්වර් එක කියන්නේ ලොකු වෙලාවක් තුල ලොකු ප්‍රොසෙස් එකක් කරනවා. සාමාන්‍ය පරිගණකයක තියෙන processor, RAM card, hard disk නෙමෙයි සර්වර් එකක් ඇතුලේ තියෙන්නේ. අපි සාමාන්‍ය පරිගණකයක පාවිච්චි කරන්නේ ඔය DDR2, DDR3 ඒ වගේ RAM නේ. නමුත් සර්වර් එකකට එයාට වෙනම තියෙනවා RAM පාවිච්චි කරන විදිහක්. එයාට වෙනම RAM වර්ග තියෙනවා පාවිච්චි කරන්න. hard disk ගත්තදී අපි පාවිච්චි කරන IDE ඉස්සරහටනේ මෙයාට දෙනවා SCSI කියලා වෙනම hard disk වර්ගයක්. ඊළඟට සාමාන්‍යයෙන් අපි හැම හાર્ඩ්වෙයාර් කොටසක්ම power supply unit එකේ ඉඳලා මව්පුවරුව ඔය සියලුම දේවල් සර්වර් එකේ ගත්තොත් මේ සාමාන්‍ය පරිගණකයකට වඩා හාත්පසින්ම වෙනස්. හරිද? එතකොට අන්න ඒක තමයි ලොකු වෙනස්කමක් මේ පරිගණක ජාලවල තියෙන මේ සර්වර් ක්ලයන්ට් සර්වර් මොඩල් එක. හරිද? එතකොට ඔයගොල්ලෝට ප්‍රැක්ටිකලි මේ නෙට්වර්ක් සබ්ජෙක්ට් එකට කැමති කෙනෙක් ඉන්නවනම් ඔයාලට ගෙදර තියෙන පරිගණකයේ නෙට්වර්ක් එකක් හදලා පුතේ වැඩ කරලා බලන්න පුළුවන්. හරිද? පරිගණක දෙකක්ම තියෙන්න ඕනේ නැහැ. ගෙදර ඔයාලගේ කම්පියුටර් එකට සර්වර් ඔපරේටින් සිස්ටම් දාන්න ඕනේ නැහැ. නිකන් නෙට්වර්ක් එක හරිය ප්‍රැක්ටිකලි කරලා බලන්න ඕනේ. හරිද? කම්පියුටර් එක තියෙනවා මේ ගෙදර රවුටර් එක දැන් මේ දවස්වල අනිවාර්ය රවුටර් දැන් ඔන්ලයින් ඉන්ටර්නෙට් එක දෙන ආගාම හරි රවුටර් එක හරි ෆෝන් ඉන්න අය ඉන්නවා. රවුටර් තියන අය ඉන්නවනේ ගොඩක් වෙලාවට. ඒගොල්ලෝ මේ කම්පියුටර් එක මේ ඩේටා ෂෙයා කරලා බලන්න. හරිද? දැන් නිකන් අනිත් පැත්තට නවත්තලා ලින්ක් කරන්න එපා. නිකන් වෙලාවක් හම්බුනහම නෙට්වර්ක් එකක් හදලා නිකන් ෂෙයා කරලා බලන්න. හරිද? ඊළඟට නෙට්වර්ක් එක සම්පූර්ණයෙන්ම software එකක් තියෙනවා වැඩ කරන්න. මම ඔයගොල්ලන්ට ලින්ක් එකක් දෙන්නම් මේ ලබන සතියේ පාඩම අවසන් කරද්දී. ඒකෙදි පුළුවන් පුතේ ඔයගොල්ලන්ට නෙට්වර්ක් එකක් ඇත්තටම ප්‍රැක්ටිකලි මුදුකාංගයක් තුල හදලා බලන්න. මුදුකාංගය තුල හදලා බලලා ඒකෙදි ෆයිල් එකක් ෂෙයා කරලා බලන්න පුළුවන්. නෙට්වර්ක් එක කොහොමද හදාගන්නේ කියලා ඒකෙන් ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. මම ලබන සතියේදී ඔයගොල්ලන්ට ඒකේ ලින්ක් එක දෙන්නම්. ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා වෙලාවක් හම්බුනාම නෙට්වර්ක් එක කරලා බලන්න. හරි එතකොට සර්වර් එක කියන්නේ කෙටියෙන්ම කියනවා නම් සාමාන්‍ය පරිගණකයකට වඩා ගොඩාක් වෙනස්. හරිද? ඔයගොල්ලන්ට මම දන්නේ 10 වසරේ තියෙනවා නැවත සර්වර්ස් ගැන. ඒකෙදි ඒ කියන්නේ වර්ගීකරණයන් එක්ක මිනි අර මයික්‍රෝ කම්පියුටර් මිනි ඒ කොටස් ටිකේදී සර්වර් පරිගණක මුල්ම කොටස් දෙක විදිහට ඔයගොල්ලන්ට නැවත කියලා දෙන්න තියෙන නිසා විශේෂයෙන් කියන්න දෙන හાર્ඩ්වෙයාර් එකට ගත්තොත් සර්වර් එකේ ලොකු වෙනසක් තියෙනවා මේකවලට වඩා. හරිද? දැන් සර්වර් ලංකාවේ පාවිච්චි කරන ගොඩක් ආයතන තියෙනවා. ඒ කියන්නේ විවිධ දේවල් වලට භාවිත කරන ආයතන තියෙනවා. සාමාන්‍ය අපි නිකන් හිතමු අපිට ගෙදරට ලයිට් බිල් එක එන්නේ අනිවාර්යයෙන් විදුලි බල මණ්ඩලයේ ලොකු සර්වර් පාවිච්චි කරන දා නම් ඒ කියන්නේ හැම ගෙදරකටම ලයිට් බිලක් print කරන්න ඕනේ. ඒකෙදි account කොටසක් තියෙනවා. ඒ කියන්නේ ගිය මාසේ බිල අඩු වෙලා මේ මාසේ බිල් එක එන ඒ වගේ ලොකු වැඩසටහනක් තියෙනවානේ.
ඒ ඇප්ලිකේෂන් එක සර්වර්ස් තුනක විතර රන් වෙනවා. ඒ සර්වර්ස් තුන හරහා තමයි සාමාන්‍යයෙන් ඒ වැඩේ වෙන්නේ. එතකොට ඒක සාමාන්‍ය පරිගණකයකට වඩා ගොඩක් වෙනස්. එතකොට අපේ ගෙදරට ලයිට් බිල් එක අරගෙන ගිහලා එයාලා මේ වගේ සාමාන්‍ය පරිගණකයකින් තමයි සර්වර් එක ඇතුළට ඒ බිල් එක ඇතුළත් කරන්නේ. ඊට පස්සේ ඊළඟ මාසේ බිල් එක මෙයා තමයි කැල්කියුලේට් කරලා හදාගෙන ඊළඟ මාසෙට ගෙවලාද නැද්ද? ඒ දේවල් අරගෙන ඉන්නේ මේ සර්වර් එක හරහා තමයි. මෙයා සර්වර් එක තුලින් තමයි අපේ ගෙදරට එන අර බිල් එක print කරගෙන එන්නේ. හරිද? එතෙන්ට ආවට පස්සේ පුරවලා ඒවට මොන ගාන දැම්මට ඒක print කරගෙන එන්නේ මේ වගේ සර්වර් එකක් හරහා. right? ඔය සර්වර් එක ගැන කෙටියෙන් හඳුන්වනවා. තව ගොඩාක් දේවල් දෙනවා සර්වර් එක. මොනවද ප්‍රශ්න තියෙන්නේ ඉක්මනට ආවම